සදවත්නි අද දිනේදී විශේෂයෙන්ම නිකිණි පොහොය නිමිත්තෙන් අද උදෑසන සිට සීල භාවනා වැඩසටහනක් පැවැත්වුවා ගෞරවනීය අනුශාසක පූජ්‍යපාද වැගොඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ දැන් මේ මොහොතේදී සුපුරුදු පරිදි අන්තර්ජාලය ඔස්සේ අපි ධර්මානුශාසනාව පැවැත්වීමටයි සූදානම් වන්නේ. මේ සඳහා වැඩම කර සිටින්නේ පූජ්‍යපාද වැගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ අවස්ථාවේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ චන්ද්‍රිකා ජයවීර සහ කීර්ති ජයවීර යන සදහැවතුන් විසින්. එම දෙපළගේ පරලෝ සැපත් දෙමාපියන් වන ප්‍රේමවතී වීරසූරිය, ජයසේන වීරසූරිය සහ ඇන්ජලින් ජයවීර, හෙන්ද්‍රික් ජයවීර යන මහත්මීන් ඇතුළු සියලුම මළගිය ඥාතීන් සඳහා පින් පැමිණවීම සඳහාත් මෙනුජා ජයවීර දියණියට ඉගෙනීම් කටයුතු සාර්ථක වී ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලු දේශකයන්න් වහන්සේලාට නිර්වාණ පූර්ණ වේවායි ප්‍රාර්ථනා කිරීමටත් ශ්‍රවණය කරන සියලුම දෙනාටත් නිවන් පූර්ණ වේවායි කියා ප්‍රාර්ථනා කිරීම සඳහාත් යන උතුම් කරුණු පෙරදරි කරගෙන මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර සිටින් චන්ද්‍රිකා ජයවීර මහත්මිය සහ කීර්ති ජයවීර මහතා අද දිනේදී මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහය දක්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින පිරිස සීලෙහි පිහිටුවා ධර්මානුශාසනාව ආරම්භ කරන ලෙස වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්භං. ආම භන්තේ සාදු සාදු සාදු. හොඳයි. සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලෝකේ පවතින ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන අය පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව නිවැරදිව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම්සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් අපිට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපි ලැබුවා වූ මේ උතුම් පරම දුර්ලභ අවස්ථාව, මේ උතුම් ප්‍රතිලාභය, මේ අවස්ථාව අපිට තව කොතෙකුත් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බෑ. හේතුව ජීවිතයේ හරිම తాවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ කියලා. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතයේ මරණයට පත් වෙන්න පුළුවන්. කිසි හයියක් හත්තියක් තියෙන එකක් නොවේ. ඒ වගේම මේ ජීවිතේ ගත්තාම හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලා බහින ගංගාව හැම මොහොතේම පහළටමයි ගලන්නේ. කිසිම මොහොතක් දවසක් නතර වෙලා නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ ගලාගෙන යන්නේ මරණයටයි. කිසිම මොහොතක් කිසිම අවස්ථාවකදී නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණාම වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. පියමන් නගන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම දවසක් පාසාම, හැම රාත්‍රියක් පාසාම, මේ හැම පැයක් පාසාම, මේ හැම විනාඩියක් පාසාම, තප්පරයක් පාසාම ජීවිතය පියමන් නගන්නේ මරණයටයි. එවගේම ජීවිතයේ දියෙන්දි ඉරක් වගේ. දියෙන්දි ඉර වහාම මැකෙනවා. මැකෙන ඉර අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතේ මරණයෙන් සම්පූර්ණ මැකෙනවා. මරණයෙන් මැකී යන ජීවිතේ නම් අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන, මරණය කරාම පියමන් නගන, මරණයෙන් මැකී යන ජීවිතයක්.
මරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. කන බොන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කර නොයෙක් දේවල් මුල් කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම බාහිර ඇතින නොයෙක් උපපත්ති කරදර මුල් කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හරිම తాවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේ ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපයේ සති කීපයේ දින කීපයේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බණ ඇසීම දේශනීය වෙන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහිලා මේ වගේ ධර්මය අහන්න ලැබෙන ඉතා කලාතුරකින් ඒ මොහොත අපිට උදාපත් වුණා. මේ අවස්ථාවෙත් අපිට ලැබුණා. ඒ නිසා අපේ මනස බාහිර කිසි දෙයකට යොමු කරගන්නේ නැතුව උපරිම මේ ධර්මයේ මම අහනවා කියන මානසිකත්වය ඇති කරගෙන දේශවාන් යොමු කරගෙන මේ ධර්ම අවබෝධ කරගන්නවා කියන බලගතු හිත ඇති කරගෙන කවුරුත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවවාද අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සමත්තං කතමේ චහිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු මේ උතුම් වටිනා ධර්මය ශ්‍රවණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ අංගුත්තර නිකායට අයිති 6 වෙනි නිපාතයේ සඳහන් දේශනාවක්. මේ දේශනයේ නම ආවරණ සූත්‍රය. ආවරණ කියන්නේ වහලා දානවා කියන එකයි. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදිහේ දේශනාවක් කරනවා. චහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ, මහණෙනි ධර්මතා 6කින් සමන්නාගතෝ කෙනෙක් සුනන්තෝපි සද්ධම්මං, ධර්මයේ කොච්චර ඇහුවත් අබබ්බෝ නියාමං ඔක්කමතුං කුසලේසු ධම්මේසු සමත්තං, කුසල දහම් තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙන්න හැකියාවක් නැහැ කියනවා. ධර්මතා 6කින් සමන්නාගත අය කොච්චර බණ ඇහුවත් ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න බැරි වෙනවා කියනවා. කතමේ චහි ඒ 6 මොනවද? කම්මා වරණාය සමන්නාගතෝ හෝති, කර්මයෙන් වැහිලා ඉන්නවා නම්. කිලේශා වරණාය සමන්නාගතෝ, කිලේශයෙන් කෙනෙකුගේ ජීවිතේ වැහිලා තියෙනවා නම්. විපාකා වරණාය සමන, විපාකයෙන් ජීවිතේ වැහිලා තියෙනවා නම්. අසද්දෝච හෝති, අසද්ධාවේ තියෙනවා නම්. අච්ඡන්දිකෝච, ඡන්දේ නැත්තම්. දුප්පඤ්ඤෝච, දුප්‍රාඥනං. ආන්නෙම දුවය කොච්චර බණ ඇහුවත් මේ ආර්ය මාර්ගයට පැමිණෙන්න, ධර්මය අවබෝධ කරගන්න ප්‍රවේශ වීමට හැකියාවක් නැහැ කියන කොච්චර බණ ඇහුවත් මේ කරුණ වලින් ජීවිතේ වැහිලා තියෙනවා නම්. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉමෙහි කෝච්ච බික්කේහි, මෙන්න මේ කරුණු 6කින් කෙනෙක් යුත්තනම් එයාට මේ කොච්චර බණ ඇහුවත් බෑ කියනවා ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා චහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ, ධර්මතා 6කින් සමන්නාගත කෙනෙක් සුනන්තෝපි සද්ධම්මං, ධර්මය අහනවා නම් බබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං, කුසල දහම් තුලින් සම්මත්ත නියාම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැහැගන්න හැකියාව ලැබෙනවා කියන ධර්මතා 6කින් සමන්නාගත කෙනාට. න කම්මාවරණාය සමන්නාගතෝ හෝති, කර්මයෙන් ජීවිතේ වහලා නැත්තම්. න ක්ලේශාවරණාය සමන්න, ක්ලේශ වලින් ජීවිතේ වහලා නැත්තම්.
ඒවාගේම විපාකා වරණාය සමන්නාගතු විපාකෙන් ජීවිතය වහලා නැත්තං සද්දෝච හෝති සද්ධාවන්තනං චන්දිකෝච හෝති ඡන්දේ තියෙනවා නම් පඤ්ඤවාච ප්‍රඥාවන්තනං ආන්නෙමදු කෙනා සද්ධර්ම ශ්‍රවණය කරනොට ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න ඒ තුලින් ධර්මාබෝධ කරගන්න හැකියාව තියෙනවා කියනවා මෙන්න මේ කරුණු හයගෙන් කෙනෙකුගේ ජීවිතය සමන්නාගත නම්. එතොට මේ දේශනයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආවරණ කියලා කියන්නේ වහලා දාලා තියෙනවා කියන එක. එතකොට මේ සමහර අයගේ ජීවිතයේ ධර්මයේ පුරුදු පුහුණු කරත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ජීවිතේ වහලා තියෙන. ඒතර වහලා තියෙන ප්‍රධාන කරුණු බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ වගේ ජීවිත වැහිලා තියෙනවා නම් කොච්චර බණ ඇහුවත් ධර්මයේ ශ්‍රවණය කරත් ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න විදිහක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්නේ නැතුව කාටවත් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හැටියට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දේශනා කරන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනි. සම්මා සංකප්පනා ඇති වෙන්න ඕනි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග වැඩෙන්න ඕනි කෙනෙක් මේ නිර්වාණය නැත්තම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න. ඒතර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන වචනයක් තමයි සම්මත්ත නියාමය කියලා කියනවා. සම්මත්ත නියාමය කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒතර මේ කුසල් දහම් තුලින් කෙනෙකුට මේ සම්මත්ත නියාමයට බැහැ ගන්න බැහැ කියනවා. මෙන්න මේ කරුණු වලින් ජීවිත වැහිලා තියෙනවා නම්. ඒතර අපි දන්නවා වර්තමාන ජීවිතේ මිනිස්සු ගොඩාක් බණ අහනවා. ධර්මයේ පුරුදු පුහුණු කරන සෑහෙන මහන්සි වෙනවා. ඒතර බොහෝ අය හිතන්නේ ධර්මයේ හරියට නැති නිසා තමයි මේ දේ කරගන්න බැරි. ඒ නිසා තමයි ධර්මයේ පිළිබඳව එන්න පුදුමාකාර විග්‍රහයන් කරනවා. මොකද මේ ධර්මයේ නැති හින්දා අවබෝධ කරගන්න බෑ වගේ දෙයක් තමයි බොහෝ අයට හිතෙන්නේ. ධර්මයේ හරියට නැහැ, අනුශාසනා හරියට නැහැ, මාර්ගයක් හරියට නැහැ. ඒ නිසා තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි. ඒ නිසා මේ ධර්ම දේශනාවන් වැරදි කියලා දෙනකම වැරදි. ඒ නිසා තමයි එක එකනා නොයෙක් විග්‍රහයන් කරන්න බලන. මොකද මේක ධර්මයේ දෝෂයක් හැටියට තමයි දේශනාවේ දෝෂයක් හැටියට තමයි බොහෝ අය කල්පනා කරන්නේ. ඒ නිසා තමයි මේ අලුත් විදියට ධර්මයේ විවිධාකාර විදියට දේශනා කරන විවිධ භාවනා ක්‍රම පෙන්නනවා. විවිධ මාර්ගෝපදේශකත්වයන් පෙන්නනවා. එතකොට කෙටිකම පෙන්නනවා. මේ විදිහට එක එකනා විවිධාකාර විග්‍රහයන් සිද්ධ කරමින් කතා කරනවා. මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ බොහෝ අය කියන්නේ මේ ධර්මයේ හරියට කියලා දීලා නැති නිසා. ඒ නිසා තමයි ධර්මයේ නොයෙක් අය නොයෙක් විදිහට දැන් කියන්න කතා කරන්න පෙළමිලා තියෙනවා. ඉතින් මෙච්චර බණ අහනවා, මෙච්චර දේශනා කරනවා, මුළු 365 දවසේම විකාශනය වෙනවා බණ. නේද? බොන කොච්චරවත් අහන්න තියෙනවා. ඉතින් මෙච්චර බණ ඇහුවත් මිනිස්සු අවබෝධ කරගන්න හැකියාවකුත් නැති මේකත් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම තියෙන ඇයි මිනිස්සු කොච්චර බණ ඇහුවත් අවබෝධ කරගන්න බැරි හේතු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනින් පෙන්නනවා කරුණු හයක් පෙන්නනවා. කම්මා වරණාය සමන්නාගතෝ හෝති. කෙනෙකුගේ ජීවිතේ කර්මයෙන් වැහිලා තියෙනවා නම් ආන්නේ පුජ්‍යලයාට කොච්චර බණ ඇහුවත් ධර්මය කරගන්න බෑ කියනවා. ඒ වගේම ක්ලේශාවරණින කෙලෙස් වලින් ජීවිතේ වහලා තියෙනවා නම් ඒත් කොච්චර බණ ඇහුවත් අවබෝධ කරගන්න බෑ කියනවා. ඒ වගේම විපාකයෙන් ජීවිතේ වහලා තියෙනවා නම් ඒත් පුළුවන් කමක් නැහැ කියනවා. ඒ වගේම අසද්ධෝච අසද්ධාවන්ත නම් ඒ වගේම අච්ඡන්දිකෝච ඡන්දේ නැත්තම් දුප්පඤ්ඤෝච දුප්‍රාඥං මෙන්න මේ කරුණෝ හයෙන් යුත්තනම් කොච්චර බණ ඇහුවත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙලා දුක් නැති කරන්න හැකියාවක් නැහැ. ඒතර මේ කම්මාවරණායතාය කියන්නේ කර්මයෙන් ජීවිතය වහනවා. අපි කයෙන් වචනයෙන් මනසින් නිතරම කර්ම සිද්ධ කරනවා. මේ කරන කාය කර්ම වලින්, වචී කර්ම වලින්, මනෝ කර්ම වලින් මොකද වෙන්නේ? ජීවිතය පුළුවන් තරම් වහලා දානවා. මේකෙන් ප්‍රධාන දේවල් තමයි පංච ආනන්තරීය කර්ම කරොත් එහෙමනම් කිසිසේත්ම කොච්චර බණ ඇහුවත් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බෑ.
ඒවගේම අපි නිරේයන්න නිරන්තරයෙන්ම තිරිසන් ලෝක ප්‍රේත ලෝක යන විදිහටම නිතරම අපේ අතින් කර්ම සිද්ධ වෙනවා නම් ඒ විපාක වැඩි වෙන්න ධර්ම අවබෝධය කරගන්න තියෙන ස්වභාවය සම්පූර්ණ නැති වෙලා යනවා. ඒතර බුදුරජාන් වහන්සේ ප්‍රධාන දෙයක් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න සීලය අත්‍යවශ්‍ය කාරණයක් හැටියට පෙන්වනවා. ඒතර සීලය නැතිනම් කෙනෙකුට මොකද වෙන්නේ? සීලය නැති වුණු ගමන් නොයෙක් දුස්සීල ක්‍රියාකාරකම් කරන්න අකුසල ධර්මය නැතන් කර්ම විපාක බල සම්පන්න වෙනවා. එතකොට කර්මයේ බල සම්පන්න වෙන්න අර යා කොච්චර බණ හැවුවත් අන්න ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ උන්වහන්සේ සීලේ පතිට්ඨාය කියන්නේ මේ සීලේ පිහිටලා තමයි මේ ධර්ම මාර්ගය යන්න ඕන. ඒ නිසා සීලේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හරියට මහ පොළොව වගේ පෙන්වන්නේ. නැත්තම් මේ ගොඩනැගිල්ලක් හදනකොට අපි දාගන්න අත්තිවාරම වගේ කියලා සීලය පෙන්වනවා. ඒතර සීලය පරිපූර්ණ වෙන්න තමයි කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න මේ මාර්ගය ඇති වෙන්නේ. මොකද මේ සීලය තුලින් නිතරම අවිපරිසර භාවයේ විපලිසර නැති භාවය ඇති කරලා දෙනවා. ඒතර දුස්සීලකම් කරනවා කියන්නේ සම්පූර්ණ හිතට විපලිසර භාවය ඇති වෙනවා. ඒ විපලිසර භාවය ඇති වෙන්න මොකද වෙන්නේ? නොසන්සුන් වෙලා හිත ආවරණය වෙලා යනවා. පසුතැවීම බල සම්පන්න වෙනවා. මේ වගේ කෙලෙස් ගති වලට මේ අපි කාය කර්ම අපේ පිරිසුදු නැත්තම් වචී කර්ම පිරිසුදු නැත්තම් මනෝ කර්ම පිරිසුදු නැත්තම් එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිරිසුදු කර ගන්න ඕනේ ආදී ඒව කියන මුල්ම ස්වභාවය කුසලයන්ගේ කියන්නේ ශාසනය පටන් ගන්න මුල හැටියට පෙන්වන්නේ මේ සීලය. එතකොට ආන්නේ සීලය පරිපූර්ණ වෙන්න තමයි කෙනෙකුට අන්න ධර්මය අවබෝධ කර ගැනීමට මාර්ගය හැදෙන්නේ. එතකොට එහෙම නැතුනොත් මොකද වෙන්නේ? පංචශීලය අපි ගත්තත් පංචශීලය කඩන්න යා මොකද වෙන්නේ? ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා. මොකද හිත විශ්චිත්ත වෙනවා. ඊළඟට අපි දන්නවා ඒවා කෙලෙස් සිත් වලින් තොරව අපිට ක්‍රියාවන් සිද්ධ කරන්න බෑ. එතකොට කෙලෙස් සිත් වලින් තමයි ඒ වැරදි ක්‍රියාවන් කරන්නේ. ඒ නිසා ඒවෙන් වැහිලා තියෙනකන් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ සමහර අය බොහොම මහන්සිලා තිනවා. නමුත් සීලයේ තියෙන දුර්වලතා නිසා එයාට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි සරකාණි කියලා ඉඳලා තිනවා. කාලයක් තිස්සේ පුදුම විදිහට ධර්මය පුරුදු කරා. සංඝයාට අපපස්ථාන කරා. හැබැයි මේ අවසාන කාලය වෙනකම් මෙයාට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. හේතුව තමයි මෙයාගේ පුරුද්දක් තිබුණ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, මත්පැන් පාවිච්චි කිරීම. එතන මේකට දැඩි අබ්බැහිවීමක් තිබුණා. බණහඬ යනවා, ස්වාමීන් වහන්සේලාත් ඇසුරු කරනවා, භාවනාත් කරන ඔක්කොමත් කරනවා. හැබැයි ඒ වුණාට මේක යාට ඇතෑර ගන්න හරිය අමාරුවක් වුණා. පුදුම අබ්බැහිවීමක්. ඒ නිසා මෙයා මේවා කරන ගමන්ම මේ වැඩේටත් අබ්බැහි වෙලා තිබුණේ. ඉතින් ඔහොම කරලා හැබැයි ඉතින් කොච්චර භාවනා කරත් බණ හැවුවත් ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබුණේ නැහැ. අවසාන කාලේ වෙනකොට මෙයාට තේරුණා අඩුපාඩුව. මේ ක්‍රියාව නිසා තමයි මට මේකෙන් ගැලවෙන්න බැරි. ඒ නිසා මොකද කරේ? යා සීලයේ පිහිටියා. සීලයේ පිහිටියාට පස්සේ තමයි ඔන්න අවසාන කාලේ යාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා. සෝතාපන්න වෙලා සුගතියක ඉපදුණා. ඉතින් ඒ කාලේ සාමාන්‍ය ස්වභාවයක් තමයි කෙනෙක් සුගතිය ඉපදුනාට පස්සේ එයාගෙන් අහනවා එයා ගැන අහනවා බුදුරජාණන් වහන්සේ කොහෙද ඉපදුනේ කියලා. ඉතින් සරකාණි ගැන අහනකොටත් සරකාණි සෝතාපන්න වෙලා ගිහිල්ලා මේ අහවල් දිව්‍ය ලෝකෙ ඉපදුනායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතර මේ සරකාණි ගැන කියනකොට මේ දේශනේ මේ ප්‍රකාශනය කරාට පස්සේ හැබැයි ඒක නිකන් මහා පුදුම කතා බහට ලක් වෙච්ච ප්‍රශ්නයක් බවට පත් වුණා. දැන් ඉතින් කවුද මේ සෝතාපන්න වෙන්නේ? මේ කසුපකාරයොත් සෝතාපන්න වෙනවා කියන කතාවක් ගියා. මොකද එයා මිනිස්සු මද්‍රව්‍ය පාවිච්චි කරන නැත්නම් බේබද්දෙක් හැටියට තමයි එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඉතින් නමුත් එයාට අවසාන කාලයේ තමයි සීලයක පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අවසාන කාලයේ සීලයක පිහිටියා. ඒ නිසා තමයි එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සීලය පරිපූර්ණ වෙනකන් ඒකයි කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 3ක් තමයි මේ සීලයට අයිතිව තියෙනවා. ඉතින් ඒ නිසා ඒව කෙනෙකුගේ ජීවිතේ පරිපූර්ණ වෙන්න ඕනි. එතකොට තමයි එයාට අර සීලය සම්පූර්ණ වෙන්න
අර වෙන අකුසල ප්‍රමාණය අඩු වෙනවා. අකුසලයේ අඩු වෙන්න තමයි යාට කුසලයේ කරා යාමට හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ කර්මයෙන් කියන්නේ අකුසල කර්ම බල සම්පන්න වෙන්න කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න තියෙන සියලුම පහසු වෙන්න මග ඇහිල්ලා යනවා. ඒ නිසා තමයි කර්මයෙන් ජීවිතේ වැහෙන්න හොඳ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අයට එහෙම සිද්ධ වුණා. සමහර අය ආනන්තරීය පාප කර්ම කරා. ඉතින් ඒ වගේ දේවල් වුණාට පස්සේ අර හැකියාවල් ඇතුව ඉපදුනත් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. දැන් අපි දන්නවා අජාසත් කුමාරයා. ඒතකොට බලගතු ලෙසම අර කර්මාවරණයට ලක් වෙච්ච කෙනෙක්. ඒ අර සෝතාපන්න වෙන්නත් හැකියාව තිබුණා. නමුත් ආනන්තරීය පාප කර්මයේ කිරීමත් එක්ක බුදුරජාන් වහන්සේගෙන් බණහැව රහතන් වහන්සේලාගෙන් බණහැව කොච්චර බණහැවත් අන්න අවබෝධය කරා යන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ කර්මයෙන් ජීවිතයක් වැහුනොත් ක්‍රියාකාරකම් වලින් ජීවිතයේ වැහුනොත් අන්න කොච්චර බණ හැවුවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා සීලයක අනිවාර්යයෙන්ම ශ්‍රාවකයා පිළිහිටලා ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කියපුවත් ඒකයි දේශනේ වෙන සීලයේ මේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයාට ප්‍රධාන අංගයක් හැටියට මේ ධර්මය අවබෝධ කරගන්න දේශනා කරනවා. එතකොට සීලයක පිහිටනකොට යාගේ සිතින් කයෙන් වචනයෙන් වෙන අකුසලය අඩු වෙනවා. ඉතින් අපි කියන්නේ කයේ සංවර භාවය, වචනේ සංවර භාවය, මනසේ සංවර භාවය තමයි සීලය කියලා හඳුන්වන්නේ. කෙටියෙන් කිව්වත් කයේ සංවර භාවය, වචනේ සංවර භාවය, මනසේ සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. එතකොට සීලය දිනු කරන්න මොකද වෙන්නේ? විපරිසර භාවය නැති වෙලා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුනහම තමයි කෙනෙකුට සමාධිය කරා ගිහිල්ලා අර විපස්සනාව දියුණු කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් සීලය නැති වුණොත් නිතරම විපලිසර භාවයෙන් එන්න මොන භාවනා කරත් කරගෙන යන්න බැරි වෙනවා. මොකද කොහේ ගියත් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ කයෙන් වචනේ මනසෙන් වැරදි කරලා තියෙනවා නම් ඒක ණයක් ගත්ත කෙනෙකුට අර පස්ස පන්න චෝදනා කරන වගේ තමයි කියනවා. තමන්ටම තමන් චෝදනා කරන කොහේ ගියත් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර හිත සමාධියක් කරා කොහොමවත් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒකයි සීලය සමාධියට උපකාරක ධර්මයක් පාන. සීලයේ පිහිටියොත් තමයි සමාධිය ඇති වෙන්නේ. සමාධිය ඇති වුණොත් තමයි ඊට පස්සේ ප්‍රඥාව කරා යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කර්මයෙන් ජීවිතයේ ආවරණය වුණොත් අන්න ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟ කාරණය තමයි කෙලේශාවරණය. කෙලෙසුන්ගෙන් හිත ආවරණය වුණොත් ඒ ධර්මයේ අවබෝධ කරගන්න බෑ. එතකොට වර්තමාන ජීවිත අපි ගත්තහම අපි බොහෝම හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කෙලෙස් කියන ඒවා. එතකොට කෙලෙස් වලින් හැම ජීවිතයක්ම බොහෝම දරුණු විදියට වැහිලා තියෙන්නේ. ඒකයි රාගයෙන්, දේශයෙන්, මාන්නෙන්, ඊර්ෂ්‍යාවෙන්, අහංකාරකමින් මේ කෙලෙස් ධර්මයන්ගෙන් ජීවිත සම්පූර්ණ වැහිලා තියෙන්නේ. එතකොට නීවරණ වලින් අපේ ජීවිත බොහෝම වැහිලා තියෙන්නේ. දැන් පංච නීවරණ පෙන්වන්නේ පංච නීවරණ සිතේ හට ගන්නවා නම් අන්ධ කරන, අචක්කු කරන, අඥාන කරන, පඤ්ඤා නිරෝධිකෝ, විඝාත පාකිකෝ, අනිබ්බාන සංවත්තිනකෝ කියන මේ හිතට කාමච්ඡන්දයක් ආවොත්, ව්‍යාපාදේ ආවොත්, තීන මිද්දේ ආවොත්, උද්ධච්ච කුක්කුච්චාවෙත්, විචිකිච්ඡාව ආවොත් ඒ අන්ධ කරනා කියන්නේ කරුවල ඇති කරලා දෙන්නේ. ඊළඟට අඥාන කරනා කියන ඥානෙ නැති කරනවා. පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව නැති කරලා දාන. විඝාත පාකිකෝ කියන වෙහෙසට දුකටපත් වෙනවා. ඒ නිසා හිතට මොනම ආකාරයේ ක්ලේශයක් ආවොත් ඉරිෂාව වෙන්න පුළුවන්, මාන්න වෙන්න පුළුවන්, අහංකාරකම් වෙන්න පුළුවන්. මේ කෙලෙස් වැඩි වෙන්න අපි අන්ධකාරයට යන කරුවලට පත් වෙන පුජ්‍යල බවට පත් වෙනවා. මොකද මේ හිතේ හටගන්න කෙලෙසුන්ගෙන් තමයි පුජ්‍යලයාව කෙලෙසෙන්නේ. චිත්ත සංකලිට්ඨා භික්ඛවේ සත්තා සංකලිට්ඨා. හිත කෙලෙසුනොත් පුජ්‍යලයා සංකීර්ණ. චිත්ත වෝදාන, හිත පිරිසුදුනොත් තමයි පුජ්‍යලයා පිරිසුදු වෙන්නේ. එතකොට සිත වහන ප්‍රධානම ආවරණ ධර්ම තමයි මේ කෙලෙස් කියන ඒවා. එතකොට කෙලෙස් වලින් මේ වර්තමාන ලෝකේ මිනිස්යන් වැහිලා ඉන්නේ. එතකොට මෙන්න මේ කෙලෙස් වලින් වැහිලා තියෙන හින්දා තමයි විශේෂයෙන්ම මිනිස්යන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි. ඒකයි දැන් අපි දන්නවා බොහෝ මේ කෙලෙස් කතා කරොත් එහෙම බොහෝම කෙලෙස්යන් අපේ චිත්තසංතානවල බොහෝම බල සම්පන්නව ක්‍රියාත්මක වෙනවා. රාග, දේශ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, අහංකාරකම් ආදී අපි කතා කරන කෙලෙස් 1000 ගණක් විතර තියෙන ওই කෙලෙස් වලින් ජීවිත වහිලා තියෙනවා. එතකොට මේ කෙලෙස් සිත පහළ වෙනවා කියන්නේ අපි හැම මොහොතේම කරුවලේ ඉන්න අය. ඊළඟට අන්ධව ඉන්න අය. ඉතින් එහෙම අයට කොච්චර බණ හැවත්
පුළුවන්කමක් නෑ. දැන් කරුවෙලේ ඉන්න අයට අපි මොන තරම් දේවල් පෙන්වුවත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ කෙලෙස් වලින් වර්තමාන ලෝකේ අපි ගත්තාම වැහිලා තියෙනෙන්න මිනිස්යන්ගේ චිත්තසංතාන තුල කෙලෙස් ගති වැඩි. දැන් අපි අපේ කාල පරාසයන් ගත්තත් එහෙම අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන මිනිසෙක් ගත්තොත් එයාට පේනවා මිනිස්යන් මොනතරම් වෙනස් වෙලා තියෙනවද. මිනිසුන්ගේ තිබුණු යහගුණ මොනතරම් වීරිලා ගිහිල්ලා මිනිසු මොනතරම් කෙලෙස් වලින්ම බරිත වෙලාද. ඒතර යහගුණ එකින් එක නැති වෙනවා කියන්නේ ඊට අදාළ තවත් ක්ලේශයක් මිනිසයන් තුල වර්ධනය වෙන එක තමයි තියෙන්නේ. කරුණාව නැති වෙනවා කියන්නේ මරණ ඊළඟට ඉවසීම නැති වෙනවා කියන්නේ මේ වගේ මිනිස් ගුණ නැති වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් වෙනත් ඒකට විරුද්ධ පාර්ශ්විකව කෙලෙස් තමයි මිනිසු තුල වර්ධනය වෙන්නේ. ඒතර මේ කෙලෙස් මොනම ආකාරයේ ක්ලේශයක් තිබ්බත් එයා ආලෝකයක ඉන්න කෙනෙක් නෙවෙයි. හැම මොහොතේම කරවලේ ඉන්න කෙනෙක්. අර කෙලෙස් තෝරනකොට ඒකයි අන්ධ කරන, අචක්කු කරන, අඥාන කරන, පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ. ඒතර කෙලෙසයක් ආවරණය වුණොත් නැත්නම් කෙලෙසයක් හිතට බැරි වෙලාවත් ආවොත් එයාට මොනතරම් ධර්මයේ ඇහුණත් බුදුරජාන් වහන්සේ ළඟ හිටියත් රහතන් වහන්සේලා ළඟ හිටියත් කොච්චර බණ අහන සීමාවක හිටියත් බණ ඇහෙන්නේ නැහැ. ඇහුවට අවබෝධය කරා යන්න හැකියාවක් නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ සුනක්කත්ත කියලා හිටිය ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා උන්වහන්සේ උපස්ථායකයෙක් බවටම පත් වුණා. ඉතින් රාජකුමාරයෙක් හැටියට උපදිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා හරියට පැහැදුනා. ඒතර ගිහි කාලෙම බුදුරජාණන් වහන්සේ ගුණ කතා කරපු කෙනෙක්, ගුණ සජ්ජායනා කරපු කෙනෙක්. එහෙම කරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැහැදී මහාන වුණා. ඉතින් උන්වහන්සේට වැඩි ගෞරවය බත්තිය නිසා උන්වහන්සේ උපස්ථායක කෙනෙක් බවට පත් වුණා. ඉතින් මෙහෙම කාලයක් උපස්ථාන කරගෙන බුදුරජාණන් වහන්සේ හිටියා. ඉතින් මෙයා බණ භාවනා කරනකොට මෙයා ගොඩාක් ආශාව ඇති වුණේ මේ දෙවියන් දකින්න, දිව්‍ය රූප බලන්න. මේ වගේ තමයි එයාගේ කැමැත්ත තිබුණේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාගේ මේ ආශාවල් මෙයාට මේ ධර්මය අවබෝධ කරගන්න ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා උන්වහන්සේ නිතරම සමත විපස්සනාව ඔස්සේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තමයි එයාගේ අර හිත තියන් දියුණු කරන්න නෙමෙයි කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට අවවාද අනුශාසනා කරා. එහෙම කරනකොට මොකද වෙන්නේ? මෙයා බුදුරජාන් වහන්සේ කෙරේ තිබුණු අර ශ්‍රද්ධාව ගෞරවය අඩු වුණා. එයාට හිතුණා බුදුරජාන් වහන්සේ හරි ඉරිසියයි කියලා. මොකද උන්වහන්සේ හැම වෙලේම කියනවා මං ළඟට ඊයේ රාත්‍රියේ දිව්‍ය දෙවියන් ඇවිල්ලා මුළු ජේතවනාරාමය ආලෝකමත් කරගෙන ඇවිල්ලා මගෙන් ප්‍රශ්න ඇහුවා, මං උත්තර දුන්නා. දැන් බුදුරජාන් වහන්සේ ඒ වගේ හැකියාවක් තියෙනවා. ඉතින් සුනක්කත් හාමුදුරුවෝ කල්පනා කරා ඉතින් බුදුරජාන් වහන්සේට දෙවියන් එක කතා කරන්න, දිව්‍ය රූප බලන්න ඒව හොඳයි, අපිට තමයි ඒකට වාරණ දාන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කෙරේ යාට හිතන ඉරිසියාව තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කෙරේ යම් අර ගැටෙන ස්වභාවයක්, ක්‍රෝධී ස්වභාවයක්, අමනාපකමක් ගොඩ නැගුණා. එතකොට මෙහෙම අමනාප ගොඩ නැගෙන අර බුදුරජාන් වහන්සේ පිළිබඳව තිබුණු දැක්ම සම්පූර්ණ නැතිවලා සද්ධා සම්පූර්ණ පිරීලා උන්වහන්සේ කෙරේ හැම වෙලේම ගැටෙන ගතියකින් යුත් වුණා. ඉතින් දවසක් මෙයත් එක්ක බුදුරජාන් වහන්සේ පිණ්ඩපාත ගියා. පිණ්ඩපාතේ ගියාට පස්සේ යන ගමන් මෙයා දැක්ක ඒ කාලේ හිටියව ගෝරක්හත්තිය කියලා මේ තපස්කම් කරන තවුසෙක් දැක්ක. ඔය අත්තකිලමතාන යෝගී යෙදෙන බල්ලෙක් වගේ ජීවත් වෙන. එතන මේ ගෝරක්හත්තිය තවුස දැක්කට පස්සේ මේ සුනක්කත් හාමුදුරුවෝ පුදුම පැහැදීමක් ඇති වුණා. මොකද එලිමහනේ ඇඳුනුත් නැතුව සතෙක් වගේ ජීවත් වෙනවා දැක්කම මෙයාට ලොකු පැහැදීමක් ඇති වුණා. මෙයත් ලෝකේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. නැත්තම් මේ එලිමහනේ මෙච්චර සීත කාලේ ඇඳුමකුත් නැතුව සතෙක් වගේ ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මෙයත් මේ ලෝකේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා පැහැදීමක් ඇති වුණා අර නිර්වස්තවස ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා මේ සුනක්කත් හාමුදුරුවන්ගෙන් අහනවා, සුනක්කත් ඔබ සමන ශාක්‍ය පුත්‍රයෙක් හැටියට ප්‍රතිඥා කරනවාද? ඒතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඇයි භාග්‍යතුන් වහන්සේ මගෙන් එහෙම අහන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා, සුනක්කත් ඔබ මේ නිර්වත් අවස රහතන් වහන්සේ නමක් හැටියට සැලකුවා නේද? කල්පනා කරා නේද? එතකොට මෙයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඇයි භාග්‍යතුන් වහන්සේ අනිත් අය රහත් වෙනවට අකමැතිද කියලා අහනවා. අනිත් අය රහත් වෙනවට භාග්‍යතුන් වහන්සේ අකමැතිද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සුනක්කත් තථාගතයන් වහන්සේ මේ කාගවත් රහත් වන්නට අකමැත්තක් ඉරිසියාවක් නැහැ. ඔබ ඔය රහතන් වහන්සේ කියලා හිතුවට ඔය කෙනා ජීවත් වෙන්නේ තව දවස් 7යි. මෙයා අජීර්ණ රෝගයකින් මැරෙනවා. මැරුණට පස්සේ බීරස්තම්භක කියන සුසාන භූමියට මිනිස්සු ගිහින් දානවා. මැරුණට පස්සේ මෙයා ගිහිල්ලා උපදින්නේ කාලකංජ කියන අසුර යෝනිය. ඉතින් ඔබට ඕන නම් මෙයා උපදුනේ කොහෙද කියලා මැරුණට පස්සේ මිනිහෙන් ඕන නම් අහගන්නත් පුළුවන් කිව්වා.
එතකොට බුදුරජාණන් වහන්සේට මේ සුනක්කත් හාමුදුරුවෝ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ ඔය වගේ කතා කියන්න යන්න එපා. බැරි වෙලාවත් ඕව නොවුනොත් එimhe අපිටම තමයි ලැජ්ජාවටපත් වෙන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුනක්කත් තථාගතයන් වහන්සේ මේ නොවන දේවල් කතා කරන කෙනෙක් නෙවෙයි. සිද්ධ වෙන දෙයක් කතා කරන්න කියන්නේ. නමුත් මෙයාට මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිබඳව අන්න ශ්‍රද්ධාව ඇති වුණේ නැහැ. එයිද මෙයා කරවල ඉන්න කෙනෙක්. අන්ධකාරයේ ඉන්න කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියපු දේත් එක්ක මෙයාට හිතුණා මේක වෙනස් කරන්න ඕනේ කියලා. මෙයා ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ පරද්දන්න. ක්‍රෝධසිතින් ඉන්නේ, තරහෙන් ඉන්නේ. පරිගන්න තමයි දැන් එයාට ඕනේ. තමන්ගේ අභිමතාර්ථයට යන්න දුන්නේ නැති නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එක්ක මෙයා පිණ්ඩපාත ගියා. පිණ්ඩපාත ගිහිල්ලා ඉතින් ඇවිල්ලා උපස්ථානත් කරලා හවස් යාම ගියා අර ගෝරක්හත්තිය කියන තවුස හම්බෙන්න ගිහිල්ලා මෙයාත් එක්ක කතා බහ කරලා මෙයාට කිව්වා මේ ඔබ ගැන සමන ගෞතම මෙන්න මේ වගේ කතාවක් කිව්වා. ඔබ තව ජීවත් වෙන්නේ දවස් 7යි. ඔබ අජීර්ණ රෝගියකින් මැරෙනවා. අහවල් සුසාන භූමියට ඔබ ගිහින් දානවා කියලා මෙහෙම සමන ගෞතමයෝ කතාවක් කිව්වා. මේ කතාව වෙනස් කරන්න පුළුවන්. මොකද සමන ගෞතමයෝ කිව්වා ඔබ දවස් 7කින් මැරෙන්නේ. මැරෙන හේතුව කිව්වා. ඒ තමයි අජීර්ණ රෝගයකින් මැරෙන්නේ. ඉතින් ඔබ ආහාර පාන ගත්තොත් අජීර්ණ වෙන්නේ. ඒ නිසා දවස් 7ක් නොකා හිටියයි කියලා මැරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දවස් 7ක් නොකා ඉන්න. එතකොට ඔබ මැරෙන්නේ නැහැ. එතකොට ඔය සමන ගෞතමයෝ කියපු වචනේ සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට සමන ගෞතමයෝ වැනි ප්‍රසිද්ධ කෙනෙක් කියපු දෙයක් වචනයක් වෙනස් කරපු කෙනෙක් හැටියට ඔයා ලෝකේ මහා ප්‍රසිද්ධ පුජ්‍යලෙ බවට පත් වෙනවා. ඉතින් මෙයාටත් මොකද නේ? මෙයාටත් ආස හිතුණා ලෝකේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ ඉතින් පරද්දන්නනේ කාලේ කට්ටියට තිබුණේ පුදුම ආශාවක් තිබුණ එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේවල් වෙනස් කරන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගෙන මෙයත් හිතුවා දැන් උදව් උපකාර කරන්න ශ්‍රාවකෙක් ඉන්නවනේ. දැන් ඒ නිසා මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ එවකට හිටි උපත්තායක හඳුරු තමයි දැන් මේ ගිහිල්ලා මෙහෙම කරන්නේ. ඉතින් මෙයාත් මොකද කරේ මේ සුනක්කත් හාමුදුරන්ගේ වචනේ අහලා මෙයා දැන් දවස් 2 3 4 කන්නේ නැහැ. හැබැයි 5 6 යනකොට මෙයාට දැන් ඉන්න බෑ. මෙයා හිතුවා මෙච්චර දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක හොඳයි කියලා මැරුණත් කමන්නේ නැහැ කියලා කන්න හිතුණා. කෑවට පස්සේ අර වගේම අජීර්ණ වුණා. ඉතින් කියපු විදිහට මැරුණා. මැරුණාට පස්සේ කියපු තැනටම මිනිස්සු ගිහිල්ලා දැම්මා. සුනක්කත් හාමුදුරන්ට මේක ඇහුණා. ආරංචි වුණා. මෙයාට ඕන වුණා දැන් ඉපදිච්ච තැනක් දැනගන්න. ඉතින් මේ මලමිණිය ළඟට ගිහිල්ලා මලමිණියට ගහලා ආව ඔබ කොහෙද ඉපදුනේ කියලා. ඒතර මලමිණිය නැගිටලා කිව්වා මං අහවල් තැන ඉපදුනේ කියලා දරස් ගාලා වැටෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. හැබැයි සුනක්කත් හාමුදුරු බුදුරජාණන් වහන්සේට පැහැදුනේ නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේට මේ නොයේ දේවල් කරලා සිවුරු වැරලා ගිහිල්ලා මිනිස්සු අතරට ගිහිල්ලා කිව්වා ඔය සමන ගෞතමයන්ට 이르දිපාත්‍යාරේ ඥාන දර්ශන මුකුත් නැහැ. 이르දිපාත්‍යාරේ පාන්න පුළුවන් කමක් නැහැ. ඥාන දර්ශනයක් නැහැ. ඔය චුට්ටක් බණ කියන්න විතරක් පුළුවන් කිව්වා. බණ කියන්න පුළුවන් එච්චරයි හැකියාව තියෙන බණ අහන මිනිස්සු සමහරට දුකින් නිදහස් වෙනවා. මේ විදිහට හැමතැනම කියාගෙන ගියා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරංචි වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි අර ළඟදී මේ සිවුරු ඇරලා ගිය සුනක්කත් හාමුදුරුවෝ මේ වගේ කතාවක් දැන් කියාගෙන යනවා. මොකද මිනිස්සු අහන්නේ ඒ සිවුරු ඇරිය කියලා. ඒතර තමන්ගේ දෝෂය කියන්නේ නැහැ. මෙයා කියන්නේ ඔය සමන ගෞතමයන්ට 이르දිපාත්‍යාරේ ඥාන දර්ශන මුකුත් නැහැ. ඔය බණ චුට්ටක් කියන්න පුළුවන්. අපි හිතන්නම් හිටි මහා 이르දි තියෙන කෙනෙක් කියලා. නමුත් ඔය මොකක්වත් තියෙන කෙනෙක් නෙවෙයි කියලා. බණ ටක් විතරක් ඔය තර්ක කරලා කල්පනා කරලා බණ ටිකක් නම් කියන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරා සාරිපුත්ත ඔය සුනක්කත් ක්‍රෝධයෙන් තමයි තථාගතයන් වහන්සේට ඔවා කියන්නේ කිව්වා. ක්‍රෝධයෙන් කියන්නේ. එතකොට මෙයා මේ තථාගතයන් වහන්සේගේ අගුණ කියලා සමහරට ගුණත් කතා කරනවා. ගුණත් කියන. හැබැයි යා කියන්නේ ගුණයක් හැටියට නෙවෙයි. මොකද කෙනෙකුගේ අර සම්පූර්ණම වැරදි කියන්න බෑනේ. එතකොට ගුණත් දාලා තමයි කියන්නේ. ඉතින් මෙයාත් ඒ විදිහට කියන හැබැයි ඒක උන්වහන්සේ වර්ණනා කරන්න කියන දෙයක් නෙවෙයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නම සම්මුඛ වෙලා උන්වහන්සේ ළඟ පැවිදි වෙලා ඒ වගේම උන්වහන්සේගේ බණ අහලා ඊළඟට භාවනාත් කරලා යම් ආකාරයට සමාධියකුත් ඇති කරගෙන නමුත් බලන්න කෙලෙස් වලින් හිත කිලිටුනාම පස්සේ අර ඔක්කොම තියෙන දේවල් වැහිලා යනවා. ඊට පස්සේ අර තිබුණු පිනත් වැහෙනවා, ඔක්කොම කුසලතාත් වැහෙනවා, ඔක්කොමත් වෙයිලා යනවා. ඒක බුදුරජාන් වහන්සේ මහා ගුණ තියෙන. ඒ ගුණයක් එකක්වත් පේන්නේ නැහැ ඊට පස්සේ. දැන් අපි එකපාරටම කරුවලට පෙනිපෙනී ඉඳලා එකපාරට කරුවලට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ පෙනීම ඔක්කොම නැතුණා. එතකොට අපිට කිසිවක් පේන්නේ නැහැ. එකපාරට මැස් පෙනිපෙනී ඉඳලා අපි එකපාරටම අන්ධ වුණොත් අපිට ඊට පස්සේ කිසි කෙනෙකුගේ ලස්සනක් හැඩයක් මොකක්වත් දකින්න හැකියාවක් නැහැ. ආන් ඒ වගේ තමයි සිතකට යම් ක්ලේශයක් ආවොත් ඒ
ආපු මොහොතේ ඉඳලා ඒ පුජ්‍යලයාගේ හිත වැහිලා තියෙන්නේ. කොච්චර ඒකයි එමදු ස්වභාවයක ඉඳලා අපි කොච්චර බණ ඇහුවත් ඒකයි අවබෝධය කරා යන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. මේ කෙලෙස් කියන්නේ සම්පූර්ණ අපේ මනස වහලා දාන යථාර්ථය වහලා දාන බලවේගයක් හැටියට දක්වලා තියෙන. ඒ නිසා අපේ හිතේ යන්තාක් රාගය තියෙනවද, ද්වේෂය තියෙනවද, මාන්නය තියෙනවද, පරිගැනීම තියෙනවද, ඊර්ෂ්‍යාව තියෙනවද, එකට එක කරන ගතිය තියෙනවද, මේ සෑම ක්ලේශයක් හටගන්න හැම මොහොතෙම අපි කරුවලේ ඉන්නේ. ඉතින් ඒ කරුවල වැඩි වෙන්න අන්ධකාරය වැඩි වෙන්න යථාර්ථයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒතර යථාර්ථය දකින්න නම් හිත පිරිසුදු වෙන්න ඕනේ. හිතේ තියෙන කෙලෙස් අඩු වෙන්න ඕනේ. ඒකයි සචිත්ත පරියෝදපණං කියන එකයි. හිත පිරිසුදු කර ගැනීමමයි බුද්ධ ශාසනය වෙන්නේ. එතකොට හිත කිලිටි වෙනවා නම් අපි මොන දේ කරත් ඒකයි කොච්චර බණ හැවුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි ධර්මය අවබෝධ කරගන්න හැකියාව නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ වගේ මහා හැකියාවල් කුසලතා තියෙන බොහෝ අය බුදුරජාණන් වහන්සේත් සම්මුඛ වෙලා ඊළඟට රහතන් වහන්සේලා සම්මුඛ වෙලා රහතන් වහන්සේලාත් එක්ක එකට ජීවත් වෙලා ඒ බොහෝ අය නිරේ යන්න පාර හදාගත්තා. ධර්මය අවබෝධ කරගන්න තිබුණු පිං නැති කරගත්තා. දැන් එක එක කෙලෙස් වලට අවසුනාම එහෙම දැන් අජාසත් කුමාරයාත් එහෙමයි. දැන් පින තිබුණට එයාගේ කෙලෙස් තිබුණා. එයා ඒවත් මොකද කරන්නේ? දේවදත්ත හඳුරු කෙලෙස් ඉස්මතු කරලා ගත්තා. කෙලෙස් ඇති වුණාට පස්සේ අර ඔක්කොම එයාගේ තියෙන කුසලතා දස්සතා හැකියාවල් නැති වෙලා යනවා. ඒ නිසා ඒකයි කෙලෙස් කියන්නේ ඝන කට්ට කරුවලා. ඒකයි ඒ වගේම මේ කෙලෙස් කියන්නේ සම්පූර්ණ අන්ධ භාවයක් කියනවා. දැන් අන්ධ බහල පුතඥ කියන්නේ ඒකයි කෙලෙස් වලින් ඒ තරම්ම ලෝක සත්‍යය අන්ධ වෙන්නේ. ඒ වගේම මේ කෙලෙස් කියන්නේ හරිම ලපටි ස්වභාවයක්. පොඩි බබෙක් බවට පත් වෙනවා මේ කෙලෙස් ඇති වුනහම. දැන් පොඩි ළමයි ඊටාම නොතේරෙන ලල බොළඳකම් කරනවා. ඒ වගේ තමයි අපේ චිත්තසංතාන තුලත් විවිධාකාර කෙලෙස් හට ගන්නකොට අපි ඊටාම බොළඳ ලපටි තත්වයටම පත් වෙනවා. ඉතින් ලපටි මානසිකත්වයක් තියාන බුදුරජාන් වහන්සේ නම දේශනා කරන ගාම්භීර ධර්මයේ ස්පර්ශ කරන්න අවබෝධ කරගන්න මාර්ගය සැලසෙන්නේ නැහැ. ඒක මේ කෙලෙස් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන කෙලෙස් වලින් ජීවිතයක් ආවරණය වුණොත් ධර්මයේ අහන්න පුළුවන්කමක් නැහැ. ධර්මයේ පුරුදු කරන්න පුළුවන්කමක් නැහැ. කොච්චර බණ හැවුවත් ඒකයි කියන්නේ සුනන්තෝපි සද්ධම්මං කොච්චර බණ හැවුවත් අබබ්බෝ නියාමං ඔක්කොම තුන් කුසල දහම් තුරෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වීමට හැකියාව නැහැ. ඉතින් ඒ නිසා වර්තමානයේ ඉන්න මනුෂ්‍ය චිත්තසංතාන තුල කෙලෙස් වැඩි. ඒ නිසාම තමයි මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. දැන් ධර්මයේ අවබෝධ කරගත්තා කියන අයත් බැලුවොත් එimhe කෙලෙස් පාවිච්චි කිරීම තමයි බොහෝ දුරට ප්‍රමාණයේ එන්න වැඩි වෙනවා. ඊළඟට අනුන්ට නින්දා කිරිලි අපහාස කිරිලි ඊළඟට අනුන්ට අනවින කැපිලි කැටිලි ඕවා තමයි සමහරට වැටලා තියෙන්නේ. මිනිස්සු කියන දේක් දරා ගන්න බෑ. කෙනෙකුගේ චෝදනාවක් දරා ගන්න බෑ. ඒතර යහ ගුණ තමයි නැතිවෙලා යන්නේ. මානුෂිකත්වයේ සමහරලාට උත්තරී මනුෂ්‍ය ධර්මතය සමහරලාට මනුෂ්‍ය ධර්මවත් පිළිහිටලා නැහැ. ඒ හේතුව තමයි අර කෙලෙස් සිතින්ම තමයි මේ දේ කරන්නේ. ඒකයි කෙලෙස් වලින් බැහැර වෙලා කෙලෙස් වලින් අයින් වෙලා ධර්මය අවබෝධ කරන අර කෙලෙස් සිතින්ම ධර්මය අවබෝධ කරගන්න එකක් තමයි නැත්නම් ධර්මය අවබෝධ කරා කියන එකක් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මෙන්න මේ කෙලෙස් වලින් සම්පූර්ණම නිරාවරණය වෙන්න නැත්නම් කෙලෙසුන්ගෙන් අයින් වෙන්නට ඕනි බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය. මොකද රහත් වුණාම කියන්නේ රහතන් වහන්සේලාගේ චිත්තසංතාන තුල කිසිම ක්ලේශ ධර්මයක් නැහැ, මාන්නයක් නැහැ, අහංකාරකමක් නැහැ, කපන කොටන ගතියක් නැහැ. ඊළඟට තමන් ජය ගන්න දිනන්න ඔය මුකුත් උන්වහන්සේලාට ආශාවල් කියනවා නැත්නම් කෙලෙස් ගති කියනවා මුකුත්ම නැහැ. ඒ නිසා මේ කෙලෙස් වලින් අපේ චිත්තසංතාන වැහිලා තියෙන තාක්කල් අපිට ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ නිසා හැම ක්‍රියාවත් එක්කම අපි පුළුවන් තරම් නිකලෙස් භාවය ඇති කරගන්න ඕනේ. දැන් අපිට දානයක් උනත් කෙලෙස් සහිතව දෙන්න හරි අමාරුයි. සීලයක් උනත් කෙලෙස් සහිතව සමන්ලාට රකින්න අමාරුයි. භාවනාවක් වුණත් සමන්ලාට කෙලෙස් සහිතව. මොකද භාවනා කරන්න කළා පොඩි අවබෝධයක් ආවත් ඒක කියන්න හිතනවා මිනිසුන්ට කියලා. අනිත් අයට කියන්න හිතනවා මට මෙහෙම පේනවා මෙහෙම දකිනවා. ඒ විදිහට හරියට මේ කෙලෙස් වලින් අපිව වහනවා. ඒකයි අවබෝධය වුණත් අපිට කාටවත් කියන්න නැතුව ඉන්න හිත දෙන්නේ නැහැ. ඒක කියන්න ආස හිතෙනවා. ඉතින් ඒ වගේ පුදුම විදිහට
මේ වෙන ඒවගේ මොනහරි ආබෝධයක් ඒක ඇතුනත් ඒක මට ඇතුනා මට වැටහුණා මට තේරුණා කියලා ඊට පස්සේ මාන්නය ඇති වෙනවා උපාදාන වෙනවා ඉතින් ඒ විදිහට පුදුමාකාර විදිහට කියන නැත්තම් අත්ුක්කංශනය කරනවා නැත්තම් පරවම්බනය කරනවා මට තමයි සමාධිය තියෙන්නේ මට තමයි හොඳට තේරෙන්නේ මම තමයි මේ අයට කිසිම සමාධියක් නැහැ ඊළඟට අනිත් අයට ඒ විදිහට අපහාස කරන ගතියක් තියෙනවා ඉතින් ඒ විදිහට අර විවිධාකාර කෙලෙස් වලින් ඇවිල්ලා හිත ආවරණය වෙනවා එතකොට මේකේ මොනම ආකාරයක හෝ ක්ලේශයකින් හිත වැහිලා තියෙන කල් ධර්මය අවබෝධ කරගන්න හැකියාව නැහැ. ඒ නිසා ඊටාම සියුම් ලෙසාවත් එයාට ධර්මය එතනින් එහාට සමහරට අවබෝධ කරගන්නත් බැරි වෙනවා. දැන් එක අවස්ථාවකදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සාරිපුත්තයන් වහන්සේ මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන්. මෙහෙම ඒ වගේ මට හොඳ වීරියක් තියෙනවා. ඉතින් මම මේ කොච්චර භාවනා කරත් තාම මම රහත් වෙන්නේ නැහැ කිව්වා. එතොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ අනුරුද්ධ දැන් ඔබ හිතනවනේ මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියලා. ඒ මට දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියන එක ඔබේ මාන්නේ කිව්වා. ඊළඟට ඔබ හිතනවනේ මට ගොඩාක් වීරිය තියෙනවා කියලා. මට හොඳ මගේ වීරිය හරියට තියෙන ඒක ඔබේ උද්දච්චය කිව්වා. ඊළඟට ඔබ හිතනවනේ අනේ මම තාම රහත් වෙන්නේ නැහැ පසුතැවීම කිව්වා. එනිස ඕවා ගැන හිතන්න නැතුව දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් කියන එක පැත්තකින් තියලා වීරිය තියනවා කියන එකත් පැත්තකින් තියලා රහත් වෙන්නේ නැහැ කියන එකත් පැත්තකින් තියලා මේ පංච උපාදානස්කන්ධේ ආදීනව බලමින් වාසය කරන්න කිව්වා. ඒතර බාන්න මේ අවසාන මොහොතේ චුට්ටක් හරි ක්ලේශයක් ගෑවුනොත් මොකද වෙන්නේ? එතනින් එහාට යන්න බැරි වෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ මුළු දවස් එළි වෙනකම්ම භාවනා කරා. මොකද මම රහත් වෙලා මම හෙට ධම්ම සංගායනාවට යන්න. බාන පුංචි නේ හිතා ගන්නවත් බැරි කෙලෙස් ස්වභාවයක්. මම රහත් වෙලා මම නැතුව ධර්ම සංඥාව කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මම රහත් වෙන්න ඕනි. ඒතර මම රහත් වෙන්න ඕන කියන හැඟීම තියෙනකන් ඒතර බොහොම හිතන්නවත් බැරි කෙලෙස් ස්වභාවයෙන් ඒත් රහත්ුනේ නැහැ. අවසානයේ ඉතින් එළි වෙනකම් භාවනා කරා රහත්ුනේ නැහැ. ඒතර කල්පනා කරා රහතන් වහන්සේලා හෙට මම ධම්ම සංගායනාවට ගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මම උපරිම වීරිය කරා. උපරිම මහන්සි ගත්තා. දන්න දැන් ධම්ම භාණ්ඩාගාරිකනේ ඕනි සූත්‍රයක් දන්නවනේ. ඉතින් හැම දෙයක්ම පුරුදු පුහුණු කරා. ඊට පස්සේ වෙරණ එතෙට හිතුවා රහත්කම මොකද කරේ අතහැරලා දැම්මා. රහත් වෙන්න ඕන කියන හිත අතහැරියා. රහත් වෙන්න ඕන කියලා හිත අතාරිනකොට තමයි රහත් උනේ. ඒකයි. ඒතර ඒ වගේ චුට්ටි හරි උපාදාන වුණ චුට්ටක් හරි දෙයක් අල්ලගත්ත තන්න ක්ලේශය කියන්නේ ඒක ඒ තරමට වහලා දානවා අවබෝධයට යන්න බෑ. ඒතකොට සෝතාපන්න වෙලා තියෙන්නේ. නමුත් ක්ලේශය ආවට පස්සේ කොහොමත් ඒ ප්‍රහාණ නොකරපු කෙලෙස් ආවොත් ඒ වෙලාවට කොහොමත් ඒ කරුවලම තමයි. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බන් දහසක් ලෝක ධාතු බල දැන් ඒක තමන්ගේ කුසලතාවය තම පිළිබඳව තමයි අර මාන්නය ඇති වෙන්නේ. ඉතින් ඒ මාන්නය තියෙන තාක්කල් ඒකයි අවබෝධය කරා යන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ කෙලෙස් කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කෙලෙස් තියෙන තාක්කල් පුජ්‍යලයන්ට කොච්චර බණ ඇහුවත් පුහුණු වුණත් ධර්මය අවබෝධ කරගන්න හැකියාව නැති වෙලා යන නිසා ක්ලේශ වලින් निराවරණය කරගන්න ඕනි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න එකයි. ඒතර කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ඕන නම් එයාගේ පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් හිත අයින් කරන්න මහන්සි ගන්නවා. ඒ නිසා අපිට සමහරලාට ක්‍රියාකාරකම් කරනකොට කෙලෙස් මිත්‍ර වෙන්න පුළුවන්. මං කිව්වේ දානයක් වුණත් අපිට දෙනකොට කෙලෙස් ඇති වෙනවා. අනිත් අයට වැඩි දෙන්න හිතනවා දාන දීලා මේ ඒකෙන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු ඉතින් සමහරලාට අපිට ඒවා කෙලෙස් මිශ්‍ර වෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපිට බලන්න පුළුවන් අද මම මේ වගේ දානයක් දුන්නා. මේ වගේ ක්‍රියාවක් කරා. මොකද්ද මගේ මොන අදහසින්ද මං කරේ? මොන හිතින්ද කරේ? මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ විදිහට තමන්ගේ හිත දිහා විමසලා බලන්න පුළුවන්. ඒතර තමයි තමන්ගේ කෙලෙස් ගති තමන්ට පේනවා. මම මේක කරලා තියෙන මේ අදහසින්. එතකොට පුළුවන් අපිට හිත පිරිසුදු කරගන්න. ඒ වෙලාවේ අපිට සුදුන පස්සේ හරි අපිට පිරිසුදු කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ තරමට මේ වර්තමාන සමාජයේ මිනිස්යන් තුල කෙලෙස් එන්නෙන්නම වැඩි. ඒකයි මේ ලෝකේ එන්නෙන්නම දුක වැඩි. මිනිසයන් තුල ප්‍රශ්න වැඩි. ලෝකෙට හැම කරදරයක්ම විපතක්ම ඇති වෙන්නේ මිනිසුන්ගේ කෙලෙස් වැඩි නිසා. මේ මහා වසංගත රෝග මේ මිනිසයන්ට සැපය සැනසෙල්ලක්ම නැත්තේ මිනිසුන්ගේ දැඩි කෙලෙස් ගති නිසාම තමයි වෙන්නේ. රටක් ගත්තොත් ඊළඟ රටට කැමති නැහැ. ඊළඟට රටේ ඉන්න මිනිස්සු වුණොන්ට කැමති නැහැ. ඊළඟට ආයතනයක් ගත්තත් එහෙමයි. මොනවා ගත්තත් හැමතැනම මිනිස්සු ඕනෝම් පරයා යන්න බලන්නේ. තව කෙනෙකුට දෙවන්නේක් වෙන්න කැමති නැහැ. පවුලක් ගත්තත් එහෙමයි. නොයේ කෙලෙස් ගති වලින් අපි ජීවිත වහලා තියෙන ආවරණය කරලා තියෙන. ඉතින් මෙමදු කෙලෙස් ස්වභාවයන් ඒක බුදුරයන් වහන්සේ පෙන්නනවා කාටවත් ධර්මයේ කොච්චර ඇහුවත් අවබෝධය කරා යන්න බෑ. ඊළඟ එක තමයි විපාකාවරණය.
විපාකයෙන් ජීවිතය වැහිලා තියෙනවා නම් ඒත් එහෙමයි. දැන් විශේෂයෙන්ම සමහරුන්ට උපතින්ම විපාකවාර ඇතුව උපදිනාන්ද ගොළු බුහිර උපදිනවා. ඉති ඒවයේ අය උපතින්ම ධර්මය අවබෝධ කරගන්න පරිසර ඇතුව උපදින පුද්ගල වෙන නෑ උපතින්ම අය වහලතින. අනිත් අයට නොයකාකාර කර්ම විපාක පරිසන්ධන කොටත් මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව නෑ. මොකද ජීවිතයට දුක කියනදේ දැන් කර්ම විපාකනවා කැන මිනිසුන්ට දුක් වැඩි වෙන. එතර දුක ඇතුවෙන් ඇතුවෙන මොකද වෙන දුකේ විපාක දෙකට ලක්වෙනවා. එකත් තමයි සම්මෝහ වේපාක් අනියත්තික තම පරියටි අපේට ජීවිතය දුක වැඩුවෙන්න්න පස්සන වැඩුවෙන්න්න වැඩෙන් අපි අත්‍රමං වෙන ගතියක් තියෙන. අතරමං වුණහම අපි මොකද කරන්න බාහිරින් පුළුමාකාරවිදිට පිළිසරණවල් බලාපොරොත්වෙන. එතට වෙනත් දේවල් තමයි අපි බුදුරන් වහන්සේගේ අවවාදනු ශාසනාවලට වැඩි අපි වෙනත් දේවල්වලට යොමුයන්න බලනවා. එතොට මොකද වෙන්න අපි හිතන්න නේම මංහරි කර්මක්කාරයෙක් මටනම් මේ අවබෝධ කරගන්න බෑකිල එතොට අර ධර්මය අවබෝධ කරගන්න තියෙන මානසිකත්වයකින් ගිලිහිලයනවර විපාකයෙන් ජීවිතය වැහිල යනකොට. දැන් සමහර බුදුරජන් වහන්සේ කාලේ පුදුමාකාර විපාකවලට සමහරු යට වන්න හැබැයි ඒ අය විපාකවලින් ආවරණුනාට ඒකට යටවෙන්න දෙන්න නැතුව ඒකට ජීවිතය අනි පැත්තෙන් හදාගෙන තියෙන දැන් ඒවගේ විපාක වර්තමාන මිනිසුන්ට ආවොත්තේ මිනිසුට හිතා ගණ්ඩක් බැරිවුණ ද අපි අහලතින ලෝසක ස්වාමීන් වහන්සේ ද ලෝසක ස්වාමීන් වහන්සේ ඉපදුණු දවසේ ඉඳලාම පුදුම දුක්වින්ද කෙනෙක්. අන්තිමට අම්මත් අතහැරල යනවා මෙයාගේ තියෙන විපාක වැඩි නිසා අමර තේරන මෙයා ඒ තරම අවාසනාවන්ත දරුවෙක්. ඉති අම්ම කල්පනා කරනවා හැමදාම මොයත් එක ඉඳලන මට මෙච්චර දුක්විඳට බෑ දැම් මෙයාට තමන්ට යන්තන් කොහොමරි ජීවත් වෙන්න පුළුවන් කියලා පුංචි කාලේ ඇවිදින්න පුළුවන් තත්වෙනකොට වීති දරුවෙක් කරලා අම්ම අතහැරල යනු. ඊට පසිතින් වීති දරුවෙක් හැටිට ඉන්නකොට තමයි සැරියුත් මහරහතන් වහන්සේ දැකලා උන්වහන්සේත් එක් ඇවිල මහන වෙනවා. උන්වහන්සේත මේ අනුකම්පාව මහන කරනවා මහන කරලා ඉතින් උන්වහන්සේ බණ භාවනා කියල දුන්න තින් ඒවා පුරුදු පුුණ කරා සීලයේ දියුණු කරා හැබැයි කොච්චර සද්ධහමන්ත ගෙදරකට පින් දානට ගියත් අපි විශාකාව ගෙදරට ගියත් අනාත පින්ටික සිටතුමා ගෙදරට ගියත් විශාකාවට ස්වාමීන් වහන්සේලා පිළිබඳව අඩු වැඩිදුවේ යන්න හැමෝටම එක වගේම උදව් කරන අය. ඉති මේ විශාකාව ගෙදෙට ගියත් හැබයි මේ ස්වාමීන් වහන්සේට කවදක්වත් පාත්‍ර තමන්ට සෑහෙන්ට දානටිකල් ලැබෙන්නේ යන්තම් බත්තත් කටක් ලැබෙන වැරෙන්න්න ජීවත් වෙන්න ඒ මැරෙනුවේ කුසගිනින්න නිවාගන්න කවදාකත් ආහාර ටිකක් ලැබෙන්න හැමෝම පාත්‍රි ළඟට විල්ල දාන බෙදන්න නොට පාත්‍රි පිල්ල පේනවා ඉතින් හැලේ කියන බයට කවරුත් බෙදන්න ඊළඟ හමුදුරට ගිහිල බෙදනවා. ඉති ඒ විදිහට පුදුම විපාකයක් තිබුණේ හැබැයි උන්වහන්සේ අර අන්නේ විපාකට යට වුණේ නෑ උන්වහන්සේ මොකද කරේ බහ සමාධී වැඩුවා ප්‍රඥාව දියුණු කර සීලේ දියුණු කර ඉතින් අරිහත්වයට පත්වන ඇති ඒ වගේ විපාකවාරයක් කෙනෙකුටාවත් ගැලවෙනවා කියනක ලේසි නෑ. ඉති වේ වගේ තමන්ට කුසට කුසගින්න නිවාගන්න ආහාරයක් නොලැබෙනකොට යාගේ පීඩනය හරිම පුදුම වෙනවා. එතොට බඩගින්න මුළු වැඩිපුර කාලයක්කින බඩගින්න. එතොට ඒකෙන් මනුෂ්‍යාව ජීවිතය බොහෝ වැරදිවලට බොහෝ දේවලට පෙළඹෙනවා. ඉති නමුත් අන්නර ඒ අය ඒ වගේ විපාකොලට යට වුණේ නැද සමහරයමක දෙන්නේ විපාකොලින් සම්පූර්ණ ජීවිතය වැහිලයනවා ඉත පස දැන් උපදිනකොට මිනිසුන කන්න බොඩ නෑ ගෙවල්දුරුවල්නෑ යානවාහන්න ඇති මිනිසුමකද කරන්න ඒව ඇති කරගන්න පුළුවන්තර ඉට පස අකුසල් කරනවා. ගෙවල් හදාගන්න ඒ වගේ තමන්ට ජීවත්වන්න කන්න බොන්න මිනිස් අකුසල් කරනවා. එතවට මොකද වෙන්නේ ජීවිතය සම්පූර්ණ අකුසන වෙහිලා යනවා. එති නිසා මෙන්න මේ විපාකය කියනකත් මනුෂ්‍යයාට ප්‍රධාන බාධාවක් වෙනවා ධර්මය අවබෝධය කරා යන්න විපාක වැඩිවෙන්න වැඩිවෙන්න මොකද වෙන්නේ ධර්මයට එන්ඩ තියෙන ඉටකට ඔක්කෝම ගිල්හිල යන මොකද සමහරුන්ට එන්නකොට එන්න දිගට හරට එක දිගටනවා තුර මිනිසුට ඉතාගන්නවත් බෑ ඊට පස මිනිස් ඒව නැති කරන්න බොහෝදුරට යන්නේ බාහිර දේවල්වලට යන්න බාහිර ක්‍යාකාරකංම තමයි කරන්නේ. ඊට පස් තවසවත් සමහරවෙලාට අකුසල්ම තමයි මේකින් ගොඩ එන්න මාර්ග හැටියට මිනිසු දකින්නේ. ඉතින් එනිසා ගොඩ ගන්න කියලා හිතාන අකුසල් කරන ඊට පස කොහොමත්වයට ධර්මය කරා එන්න පුළුවන්කමක් නෑ නිසා මේ විපාකය කියන එක අන්න පුද්ගලයාගේ ජීවිතය වහලදාන විපාකින් වෙහිලා යනවා. ති විපාකින් වෙහිල තියෙන තාක්කල් එයාට අන්න ධර්මය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණම වෙහිල යනවා. ඉති ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සාාවකයෝ පුළුවන්තරං ධර්මය හැසිරෙන්න්න මේ විපාක අඩු කරගෙන ඒකයි මෛත්‍රී වැනි දේවල් බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණා කරන්න මොකද මෛත්‍රී වැනි සිත් පහල කරගන්නකොට අර
පෙර අකුසල විපාක තියෙනවා නම් ඒවා අයින් කරගෙන වර්තමාන වශයෙන් ප්‍රබල කුසල් මෝරනවා. ඉතින් ඒ නිසා මෛත්‍රී වගේ භාවනාවන් දිනු කරනකොට මේ පාකයන්ට යට වෙන්නේ නැති වෙන්න පුළුවන්කම ලැබෙනවා. බාහිරව එන අරමුණුත් එක්ක ගොඩාක් ඊට පස්සේ ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. විශේෂයෙන් ගැටෙන්න. ඒතර එයාට පුළුවන් ධර්ම මාර්ගය කරා එන්න. ඒ වගේම අනිත් එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අසද්දෝච හෝති. සද්ධාව නැතිනම් ඒත් කොච්චර බණ ඇහුවත් පුළුවන්කමක් නෑ කියනවා ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න තියෙන්න ඕනි ප්‍රධාන දෙයක් තමයි මේ ශ්‍රද්ධාව කියන එක අපි දවාලෙත් ගොඩක් කරුණු කිව්වා. ඒතර ශ්‍රද්ධාව කෙනෙකුට තියෙනවා නම් තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ශ්‍රද්ධාව කියලා අපි පෙන්වන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒතර අපිට සංසාරික වශයෙන් ඇත්තටම පිහිටලා තියෙන දේ තමයි අසද්ධාව කියන්නේ. අසත්‍ය පිළිගැනීම තමයි අපේ හිතේ තියෙන්නේ. එතකොට ඒ අසත්‍ය පිළිගැනීම තියෙන හින්දා අපිට මේ අකුසලය කියන දේවල් බැහැර කරන්න හරි අමාරුයි. මොකද මේ අසත්‍ය තුලින් තමයි අපේ ජීවිතයට සැප දෙන්නේ, සැනසෙල්ල දෙන්නේ. කියන හැඟීම තමයි අපිට තියෙන. දැන් අකුසල් ගත්තොත් එහෙම දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අකුසලයේ සැප ලැබෙනවා කියන එක නේතන්ටහනම් විජ්ජති. ඒක වෙන්නේ නැහැ කියනවා. අකුසලයෙන් ලැබෙන්නේම දුක. දැන් අපේ සංසාර වශයෙන් තියෙන පිළිගැනීම මොකද්ද? අකුසලයේ තමයි ජීවිතේට සෙත හදලා දෙන්නේ, සැනසෙල්ල හදලා දෙන්නේ. ඒ නිසා අකුසලයට අපේ පිළිගැනීම තියෙන්නේ සැප ලැබලා දෙන එකක් ඇටියට. ඒක තමයි අසද්ධාව කියන්නේ. අසත්‍ය පිළිගැනීමක්. එතකොට ඒ විදිහට ගත්තාම ඒ නිසා අපි නිතරම බලන්නේ අකුසලයෙන් ජීවිතය ගොඩදා ගන්න මිසක් අකුසලයට අවතීර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අසද්ධාව තියෙනකොට අර කොච්චර බණ ඇහුවත් අන්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා බලන්නේ අකුසල එක්කම ජීවිතය පවත්වාගෙන. මොකද අකුසලයෙන් තමයි ජීවිතේට සිත පේන්නේ, සාන්ති පේන්නේ, සැනසෙල්ල පේන්නේ. ඒකයි. ඒතර සද්ධාව වැඩුණොත් තමයි යන්නේ යාට ධර්ම මාර්ගේ කරා යන්න ඕනේ. ඒතර දැන් අපි දන්නවා ධර්මය අවබෝධ කරගන්න නැත්නම් සෝතාපන්න වෙන්න නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. එතකොට දැන් සද්ධර්ම ශ්‍රවණය කරාට පස්සේ තමයි අපිට සද්ධාව ඇති වෙන්නේ. එතකොට ඒ සද්ධාව ඇති වුණොත් තමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. එතකොට යෝනිසෝ මනසිකාරයට තියෙන ප්‍රධාන ආහාරය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාව. එතකොට සද්ධාව තිබුණොත් තමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සද්ධාව නැතිනම් කෙනෙකුට අන්න කොච්චර බණ ඇහුවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රාවකයා ලොකු පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ. ඒකයි අර ඊයේ මම මතක් කරේ බුදුරජාන් වහන්සේ පිළිබඳව ලොකු අර මේ ශ්‍රද්ධාවේ පීටි ශ්‍රාවකයාගේ අනුධර්මතාවයක් ඇතිවෙන භගවා ජානාති අහන්න ජානාමි භගවා සත්තා ශාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ, මම නම් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ, මම ශ්‍රාවකෙක් වෙමි. ආන්න එතන තියෙන්නට ඕනේ. එතකොට එහෙම සද්ධාවත් තිබෙන කෙනාට තමයි යන්න බණ අහන්න ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. අසද්ධාව තිබ්බොත් කොච්චර බණ ඇහුවත් මොකද වෙන්නේ? අර අකුසලයටම තමයි ජීවිතේ ගලාගෙන යන්නේ. එතකොට සාංශාරික වශයෙන් අපි ගත්තාම මිනිසුන්ට මේ ලෝකේ හැම දෙයක්ම පිළිගන්න පුළුවන් යථාර්ථයේ තොර යථාර්ථයේ සත්‍යය තමයි මනුෂ්‍යයාට පිළිගන්න බැරිකම තියෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්නෙත් මොකද? යථාර්ථයේ සත්‍යය කියන දේ. ඒතර සත්‍යය තමයි බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්නේ. ආන්නේ අවබෝධය පිළිගැනීම තමයි ශ්‍රද්ධාව හැටියට හඳුන්වන්නේ. ඒතර ඒ අවබෝධය පිළිගන්න බෑ කියන්නේ අපිට නිතරම සකස් වෙන්නේ අසද්ධාව. ඒතර අසද්ධාව තියෙන තාකල් කොච්චර බණ ඇහුවත් ධර්මයේ අවබෝධ කරගන්න හැකියාව නැහැ. අනිත් එක තමයි අච්ඡන්දික භාවය. එතකොට මේ අච්ඡන්දික භාවයේ තියෙන තාකලුත් ඒ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. එතකොට ධර්මය අවබෝධ කරගන්න තියෙන ප්‍රධාන සුදුසුකමක් තමයි ඡන්දය. කුසල ඡන්දය කියන එක තියෙන්න ඕන. එතකොට කුසල ඡන්දය වැඩි වෙන්න තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ කැමැත්ත ගත්තොත් එimhe ලෝකයේ සෑම දෙයකටම කැමැති. නමුත් අපේ මේ කුසලයේ යථාර්ථයේ සත්‍ය කියන දෙයට තමයි හිත කැමති නැත්තේ. ඒකයි අපිට දැන් ඕන දෙයක් කරන්න පුළුවන්, කියන්න පුළුවන්. ඒවට මිනිස්යන්ගේ ඕන තරම් ඡන්දේ පිහිටනවා. නමුත් කුසලයට එක්ක තමයි මිනිසුන්ට ඡන්දේ නැත්තේ. එතකොට හැබැයි ඡන්දේ නැහැ කියලා නෙමෙයි එන්නේ මොකද්ද? වෙලාව නැහැ, කාලේ නැහැ, කරන්න බෑ, මේ කාලේ බෑ. එහෙම තමයි එන්නේ. හැබැයි
කැමති නෑ කියන ගතිය නෙවෙයි. දැන් සමහරලාට බණ කිව්වම සමහරු භාවනා ගැන කතා කරනවා. අනේ ඌට අපිට වෙලාව නෑ, කාලේ නෑ. එතකොට මම කියන්නේ කාලේ වෙලාව නේ කැමති නෑ කියලා කියන්නේ. මොකද අනිත් ඒවට අපිට හැම එකටම අපිට කාලේ තියෙන වෙලාව තියෙනවා. වෙලා තියෙන ඇත්තටම අපිට ඡන්දේ නැති ප්‍රශ්නේ තමයි තියෙන. කුසල ඡන්දේ හරිම අඩුයි. ඒතර අච්ඡන්දික භාවයකයි තියෙන තාක්කල් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ධර්මය අවබෝධ කරන්න බෑ. දැන් අපේ හිතෙන්ම බැලුවොත් අපි මොනවටද කැමති කියලා සාමාන්‍යයෙන් බැලුවොත් හිතේ හටගන්න සියලුම අකුසලයන්ට කැමති. හිතේ දැනට පවතිනා වූ සියලුම කෙලෙස් නිමිති වලට අපි කැමති. දැන් අපිට කවුරුන් නිඳා කරලා තියෙනවා නම් බැනලා තියෙනවා නම් අපහාස කරලා තියෙනවා දැන් කවුරු හරි ඕවා අයින් කරන්න කිව්වොත් මොකද තියෙන්නේ? අකමැත්තක් තියෙන්නේ. සමාව දෙන්න කිව්වොත් සමාව දෙන්න බෑ. ඒ විදිහට මොකද්ද මේ අච්ඡන්දික භාවය තියෙන. කියන්නේ කුසලයට කැමති නෑ, අකුසලයට තමයි හිත කැමති. ඒතකොට ඒවත් එක්ක ජීවත් වෙන්න, ඒව පරිහරණය කරන, ඒවා තියාගන්න තමයි කැමති. අර අත්හැරීම කියන දෙයට හිත කැමති නෑ. එතකොට දේවල් වලට ඒක අපිට සමාව දෙන්න විදිහක් නෑ. දේවල් අපිට අතහරින්න විදිහක් නෑ. අමතක කරන්න විදිහක් නෑ. මොකද ඡන්දේ තියෙන්නේ අර අකුසලයේත් එක්ක. අකුසලයේ තව තවත් දිගින් දිගට පවත්ව යන්න මිසක් කුසලයේ පවත්වන්න හැකියාවක් නැහැ. ඉතින් මේක නිසා මෙන්න මේ අච්ඡන්දික භාවයේ අන්තාක් තියනවාද? ඒ තාක්කල් ඒකයි ධර්මය අවබෝධ කරගන්න හැකියාව නැහැ. නිසා කුසල ඡන්දය කියන එක ඊටාම බල සම්පන්න වෙන්න ඕනේ. ඉතින් කුසල ඡන්දය ඇති වෙන්න නම් අපි පුළුවන් තරම් මේ ධර්මයේ තියෙන වටිනාකමම සිහි කරන්න ඕනේ. ධර්මයේ තියෙන වටිනාකම දකින්න තමයි යන්න කුසල ඡන්දය කියන එක බල සම්පන්න වෙන්නේ. කුසල ඡන්දය බලගන්න සම්පන්න වුණාම තමයි අපිට අන්න ධර්මය අවබෝධය කරා යන්නේ. ඒතර වීරිය කතා කරනකොට ඒක උනත් කතා කරන්නේ ඒකයි. උපං අකුසලයේ ප්‍රහාණය කරන්න ඡන්දය තියෙන්න ඕන. නූපං අකුසල නූපදව ගන්න ඡන්දය තියෙන්න ඕන. උපං කුසලයේ වැඩි දියුණු කරන්න ඡන්දය තියෙන්න. නූපං කුසලයේ උපදව ගන්න ඡන්දය තියෙන්න ඕන. ඒතර වීරිය කරනකොටත් ඒකයි ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. ඒතර මෙන්න මේ ඡන්දය කුසලයට බල සම්පන්න වුණොත් තමයි බණ අහන්න ධර්මය අවබෝධ කරා යන්නේ. නැත්තම් කොච්චර බණ හැවුවත් ඡන්දය අඩු වුණු ගමන් ඒක අවබෝධ කරගන්න හැකියාව නැහැ. දැන් අපි ගත්තාම අපේ හිත අකුසලයේත් එක්ක ඕන තරම් අවදිමත් කරගෙන ඉන්න පුළුවන්. දැන් අපි දන්නල මනුස්සයෙකුට සංගීතයක් මනුස්සයෙකුට අහන්න දුන්නොත් දැන් මිනිසුන්ට ඒවට පහසුකම් ඕනේ නැහැනේ. හිටගෙන වුණත් මිනිස්සු අහනවා. දැන් බණ අහන්න කිව්වොත් එහෙම නෑ. මිනිසුන්ට බණ අහනකොට ගොඩ දේවල් ඕනි. මොකද අර හිතේ ඇතුලෙන් අච්ඡන්දික භාවය තියෙන. කුසලයේ පවත්තන්න මේ හිත හරිය කම්මැලි. ඉතින් ඒ නිසා නොඑක පහසුකම් දෙන්න ඕනි, නොඑක දේ දෙන්න ඕනි. ඒක ඉතින් ඒ නිසා මම කෑම දරගන්න. එතකොට ඒ අච්ඡන්දික භාවය තියෙන කුසලයට තියෙන අච්ඡන්දික භාවයත් එක්ක අකුසලයට තියෙන ඡන්දයත් එක්ක අර කොච්චර බණ ඇහුවත් ඒකයි ධර්මයේ අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා මේ ඡන්දය කියන එක ඉතාමත්ම බලපන්න. මොකද ඡන්ද මූලකා සබ්බේ ධම්ම හැම දෙයකම මූලයේ වෙන්නේ ඡන්දේ. දැන් අකුසලයේ මූලය තමයි අකුසල ඡන්දේ, කුසල මූලය තමයි කුසල ඡන්දේ. ඒතර කුසල ඡන්දේ වර්ධනය වුණොත් තමයි කෙනෙකුට අන්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි පුළුවන් තරම් කුසලයේ ආනිසංසම දකින්න ඕනි, අකුසලයේ ආදීනෝ දකින්න ඕනි. අකුසල ආදීනෝ දකින්න අකුසලයට තියෙන ඡන්දේ කැපිලා. ඒකයි. එතකොට කුසලයේ තියෙන වර්ණාකම දකින්න තමයි කුසල ඡන්දේ කියන එක වර්ධනය වෙන්නේ. ඒක කුසල ඡන්දේ වර්ධනය වෙනකොට තමයි අපිට කුසලයට එක්ක අන්න ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට තමයි කුසලයට එක්ක ඕනම කාලයක් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට භාවනා කරන්න සමාධිය දියුණු කරගන්න ප්‍රධාන ගැටලුවක් තමයි අච්ඡන්දික භාවය. ඡන්දේ නැහැ. කුසලයට අපේ හිත දැම්මේ ගමන් හිත බොහොම දුර්වලයි. හිත අකර්මණ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තමයි කුසලයට එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරි වෙනවා. වැහිලා යනවා. ඉතින් ඒ නිසා ඡන්දේ බල සම්පන්න කරගන්න අවශ්‍යයි. ඒ ඡන්දේ බල සම්පන්න වුණොත් තමයි බණ අහන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙනවා. එතකොට අනිත් කාරණා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන දුප්‍රාඥ භාවය. අඥාන භාවයේ තියෙන ඒත් කොච්චර බණ ඇහුවත් පුළුවන් කමක් නැහැ. එතකොට ධර්මය අවබෝධ කරගන්න නම් කෙනෙකුට නිතරම ප්‍රඥාව අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ.
එතර ප්‍රඥාව ප්‍රබල වෙන්න පෙන්වෙන්න තමයි ධර්මය අවබෝධ කරා යන්න. එනිසා හරියට ප්‍රඥාව වැඩෙන විදියට යෝනිසෝ මනස්කාරය තිමින් ධර්මයේ අපි හැසිරෙන්නවා. එතකොට ප්‍රඥාව ටික අපිට ඇතිවෙන්න තමයි බණ අහන්න මේ වෙන්නේ. එතකොට දුර්ප්‍රඥ භාවය තියෙනවා නම් ධර්මයේ පිළිබඳව අනෝබෝධය තියෙනවා නම් ඒ තාකල් අන්න ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙන නිසා ධර්මයේ පිළිබඳව හොඳට අවබෝධය තියෙන්න ඕනි. ධර්ම කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ආනෙතොට ඒ ප්‍රඥාවෙන් තමයි අපිට ශාසනයේ ඉදිරියට යන්න පුළ මොකද බුදුරජාණන් වහන්සේ මේ ශාසනය සම්පූර්ණ ප්‍රඥාවට මුල් කරගෙන ප්‍රඥාවෙන්ම කටයුතු කරන්න. ඒ නිසාතම හැම දෙයක්ම විමස බල හිත දිහා බලා හැම දෙයක්ම කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින අපි පහුගේ දේශනාවල ඒ ගොඩා කතා කරා. එතුර මෙන්න මේ ප්‍රඥාවම පහළ වෙන්න තමයි අපිට ධර්මය අහන්න හැකියාවති නතර ප්‍රඥාව අඩුනං අපි කොච්චර බැනහුවත් පුළුවන්කමක් නෑර ඒක පෙන්නන්නේ හොද්දක කොච්චර වෙලාවක් හැන්දත් තිබත් හැමදාම හැඳ තිබුණත් හොද්ද රස දැනගන්න පුළුවන්කමක් නෑ දිවට තමයි හොද්ද රස දැනගන්න පුළන් ඒවගේ තමයි ප්‍රඥාවන්තයන්ට තමයි මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවතින එකයි පඤ්ඥාවන්තත් සායන් දම්මෝ නායන් දම්මෝ දුප්පඥන්ස ප්‍රඥාවන්තයාට තමයි මේ ධර්මී තියෙන දුප්‍රාච්ඥ කෙනාට නෙවේ. එති එනිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කෙනෙක් ධර්මය අහනුවනං අවබෝධයට ජීවිතය මේවයින් නිදහස් වෙරතියනුන කර්මයෙන් නිදහස් වෙරතින කර්මාවරණය නිදහස් වෙලතියෙන් ඕනි ක්ලේශාවරණයෙන් හිත නිදහස් වෙලතියෙන් ඕනි ඊළඟට විපාකාවරණයෙන් හිත නිදහස් වෙලතියන්න සද්ධාව තියන්නු හොදයට ඒ වගේම චන්දය ඉතාම බලගතු තියෙන් ඕනි ඊළඟට වීරිය තියෙන් ඕනි අකුසලත් චන්දය අයින් වෙලා කුසලත් චන්දය තියෙනට ඕනි තොට තමයි පුළුවන්කම තියෙනෙ නමුත් අපිට සංසාරික වසේ මුල් බැහල තියෙන්නේ අකුසලත් චන්දය නිසා අපි අකුසලයට කැමති අකුසල් කරන පුද්ගලයන්ට කැමති ඒව පිරිහිමි දොරටු හැටියටම පරාභව සූත්‍ර පෙන්න්නනවා. අර ලෝකෙ දියුණු වෙන කෙනා පිරිහෙන කෙන හරිම පහසුයි කෙන දැනගණ්ඩ. එතු ඒක පෙන්න්නන්නමක චන්දයක්ත් ඒක සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභහෝ මේ ලෝකෙ පිරිහෙන කෙනා දැනගන්න හරිම පහසුයි දියුණු වෙන කෙනා දැනගණ්ඩත් හරිම පහසුයි කියනවා. ධම්මකාමෝ බවං හෝති ධම්ම දේශි පරාභව ධම්ම කාමිනං එයා දිනුවා ධර්මයට කෙනෙ දේශ කරනවා නම් එයා පිරියෙනවා. එතර ගොඩාක් තියන්නේ ධර්මයට අකමැති බවත් තියෙන්නේ. ද මනුෂයෙක් බනක් ඇවත් බොහෝදුරටක නනී අපට ොත්තේරෙන්න කාලයන වෙලාවන අර අච්චන්දික භාවීම තම ඇති කරගන්න. නමුත් ඇතිවෙන් ෝනිමකක්ද කාලය නැතිවෙන්න පුළන් වෙලාව නැතිවෙන්න පුළන් තේරෙන නැතිවෙන්න පුළන් නමුත් කැමැත් ඇතිවෙන විදිටයි කටයුතු කන අනේ මේක බුදුරජාණන් වහන්සේ නමක් දේශනාකර පිතාම වටිනා ධර්මයක් අනි මාත් කවදාහරි මේ අවබෝධ කරගන්න ඕනේ. ඒතර ඡන්දය ඇති වෙන විදිහට තමයි අහන්න. නමුත් බොහෝ දුරට අච්ඡන්දික භාවයම තමයි ඇති කරගන්නේ. අපට ඕව තේරෙන්නේ අපිට කාලය නැහැ, වෙලාව නැහැ, මේ කාලේ බෑ. අර ඡන්දේ කැපෙන විදිහට තමයි බොහෝ දුරට කටයුතු කරන්නේ. එතකොට මේ ධර්මයේ ඒකයි සමහර අය ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට මේ ධර්මයේ දේශ කරන තාක්කල් ඒ අයට පුළුවන්කමක් නැහැ මේ අවබෝධ කරගන්න. නැත්තම් අහන්නේ කවුද අවබෝධ කරගෙන ඉන්න රහතන් වහන්සේලා ලෝකේ ඉන්නවද? භාවනාවේ දියුණුවයි ඉන්නවද? ඒව තමයි ප්‍රශ්න කරන ඒමක අකමැත්ත එක තමයි තියෙන දැන් අනිත් දේවල්වලට කිවොත්තේම මොනවරි වර්ණාකරොත් කවුරුත් ගත්තය ඉන්නවාද ඒමහන්නේනේ තමන්ට දෙනුව කිව ගවන් අනිත් අය කෑවද බිවද මුකුත් අහන්නේ නෑ මේ කාපුයි ලෝක න්නවා දෙහමහන්නේ මේ කෑ මහරි රහයකිවොත් කාලදානවා වසක් විදත් වනත් ගානන්න අනේ තව කාපුවා ඉන්නවාද නිරෝහිකම ලැබුණද ඔව ප්‍රශ්න කරන්නේ නැහැ ධර්මය කියල දෙනකොටතමයි ඔන්න ප්‍රශ්න මාලාවක් යන්න කෞද කරපුවා ඉන්න කවුද අවබෝධ කරපුවා ඉන්න රහතන් වහන්සලා ඉන්නවාද ඉදි නොයකේ ඔක්කොම තියන්නේ අච්චන්දික භාවයත්තක ඒකත් ඒකමකද වෙන්න අර ධර්මයට තමන් දේශ කරන ස්වභාවයක් තියන්නේ එතොට ඒ අයට දර එකයි පිරිහෙනවා මිසක්කා දියුණු වෙන්නේ නැහැ. ඉළඟටගෙන අසන්තස්ස පියාහෝති සන්තේනන කුරුතේ පියන් අසතන් දම්මං රෝචේති තම් පරා භවතුූමකං කියනික. අසන්තස්ස පියාහෝත අසත්පුරුෂෝ ප්‍රියනං සන්තේන නකුරුතේ පියන් සත්පුරුෂෝ ප්‍රිය කරන්න ඇත්තං අසතන් දම්මං රෝචේති අසද්ධර්මය රුචි කරනවාන අන්න තම් පරා භවතුූමකං එක තම පිරිහිමේ මුකය කියල කියන දොරටුව කියලා කියනවා. එතර ඒව සංසාරික වසේම මේ අච්චන්දික භාවත් එක තියෙන සොබයි අපි වැඩියම කැමති ලෝක අසත්පුරුෂයන්ට සත්පුරුෂයන්ට නෙවේ.
නෙවේ. අසත් ධර්මයට තමයි අපි සංසාර පුරාවට කැමතිලා තියෙන සත් ධර්මයට නෙවේ. අපි අසත්‍යයට තමයි සංසාර පුරාවට කැමතුනේ සත්‍යයට නෙවේ. ඒකයි සත්‍ය කියනකොට අපිට හරි අමිහිරි අකමැති හිත පීටුව ගන්න. ඒතර අසත්‍ය කියනකොට අපිට ඕනි තරම් ඇහැරිලා ඉන්න පුළුවන් අපිට ඕන තරම් ඒකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පැය ගණන් දවස් ගණන් මාස ගණන් ඕන නියැලෙන්න පුළුවන්. නමුත් සත්‍ය ඉදිරියේ අපි හැම වෙලේම අසරණ වෙනවා. මොකද අපේ කැමැත්ත නැති නිසා. ඒ නිසා කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි කියනවා බණ අහන්න අවබෝධය කරා ශ්‍රාවකයාට ලැබෙන්නේ. ඒ නිසා ඡන්දය කියන එක ඊ타ත්ම බලවකන්න. මොකද කුසල ඡන්දය. අර ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මහණ වුණේ මොකේද? ඒතර කියනවා ඡන්දය ප්‍රහාණය කරන්න කියන. ඒතර අහනවා ඡන්දය ප්‍රහාණය කරන්න මහණ වුණා නම් ඡන්දය ප්‍රහාණය කරන්න ක්‍රමයක් තියෙනවද කියලා. ඒතර කියනවා ඔව් ක්‍රමයක් තියෙන. තමයි ඡන්දය දියුණු කරන්න ඕනේ. චිත්තය දියුණු කරන්න ඕනේ. වීරිය දියුණු කරන්න, විමර්ශාව දියුණු කරන්න ඕනේ. ඒතර මෙයා අහනවා මහණ වුණේ ඡන්දය නැති කරන්න නම් අහවල් දෙයකට තව ආය ඡන්දය දියුණු කරන්න. එතකොට උන්වහන්සේ පෙන්වුවා මෙන්න මේ අකුසල ඡන්දය දියුණු කරන්නම් බලගතු කුසල ඡන්දය ඇති වෙන්න ඕනේ. දැන් ඒකයි දැන් අධර්මයට අපි කැමති. එහෙනම් ධර්මයට අපි ගොඩාක් මේකයි අර ධර්මයේ පිළිබඳ උදාර පීති පාමොච්චෝ කියන ධර්මයේ පිළිබඳ පුදුමාකාර ආශාවක් පුදුමාකාර කැමැත්තක් සකස් වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ නමක්ගේ බණක් කියනකොට අපේ හිත බොහොම සන්තෝෂයෙන් ඉපිල්ල යන්න ඕනේ. බණ පදයක් අහන්න තියෙනකොට බොහොම බලගතු ඡන්දයක් ඕනේ. ඒතර තමයි අර ධර්මය අවබෝධ කරගන්න එකයි. අහන්න කැමැත්ත තියෙන්න ඕනේ. ඒතර තමයි ධර්මයේ කරා යන්න පුළුවන්. ඒ නිසා මේ කැමැත්ත තමයි කෙනෙකුගේ ජීවිතය අවබෝධය කරා යන්න මහා රුකුලක් වෙන්නේ. අකමැත්තම තමයි ජීවිතය අවබෝධය කරා යන්න තියෙන ප්‍රධාන බාධක. කියන්නේ අකුසලයට තියෙන දැඩි කැමැත්ත. ඒකට කියන අච්ඡන්දික භාවය. කුසලයට කැමති නැහැ, අකුසලයට කැමති. ඒතර මේ කුසලයට තියෙන අකමැත්ත වර්ධනය වෙලා තියෙන තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ. අපේ හිතෙන් බැලුවොත් අපි දේවල් අතහරින්න කැමති නැහැ, අයින් කරන්න කැමති නැහැ. ඒව තමයි හිතෙන් බැලුවොත් එහෙම තියෙන්නේ. ඒ නිසා තමයි ධර්මය අවබෝධ කරගන්න නොහැකියාව තියෙන්නේ. ඒ නිසා හැමදෙනාම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු විදිහට මේ ආවරණ ධර්මයන්ගෙන් හිත නිරාවරණය කරගෙන පුළුවන් තරම් උන්වහන්සේ මේ ධර්මය අවබෝධයට තියෙන මේ සුදුසුකම් විශේෂයෙන් සද්ධාව විශේෂයෙන් ඒ වගේම ඡන්දය ප්‍රඥාව ඇති කරගෙන කෙලෙස් වලින් පුළුවන් තරම් හිතට එන්නේ දැතුම කෙලෙස් වෙන හැම වෙලේම ඒවා ආදීනෝ සීකලා කෙලෙස් වලින් ජීවිතයන් කළ සීලයක පිහිටලා ජීවිතය ධර්මය ඔස්සේම ගමන් කරලා හැමදෙනාට මේ ධර්මය අවබෝධ කරගන්න සියලු පහසු විවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදීත් අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් වුණා. ඒ වගේම ධර්ම දේශනා සඳහා දායකත්වයේ සැකීමෙන් ධර්ම දානමේ පින්කම සිද්ධ කරා. දේශනා කිරීම තුලින් අපිට අමෘත දානමේ පින්කම සිද්ධ වුණා. ඉතින් අපි සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට වටින දේශනා කරපු උතුම් ධර්මයේ ශ්‍රවණය කරා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් බත්තියක් ත්‍රිවිධ රත්නය කිරීම ඇති වෙනවා. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ තථාගත ශාවක සංඝයා සුපටිපන්නයි. ඒතර ත්‍රිවිධ රත්නය කිරීම අපිට අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරව බත්තියක් ඇති වෙනවා. ඒ තුලින් ඇති වෙන පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. බුදු කෙනෙක් කෙරේ චිත්තප්‍රසාදයක් ඇති කරගන්නවා නම් ධර්මයේ කෙරේ සංඝයා කෙරේ චිත්තප්‍රසාදය මෙයාට බොහෝ කාලයක් හිත සුව පිණිසම හේතුනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කිරීම මුල් කරගෙන ඒ වගේ අපේ චිත්ත සංතාන අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වුණා. ඉතින් අද දිනේදීත් විශේෂ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රිකා ජයවීර කීර්ති ජයවීර දෙපළගේ පරලෝ සපත් දෙමව්පියන් වෙන ප්‍රේමවතී වීරසූරිය ජයසේන වීරසූරිය සහ ඇන්ජලින් ජයවීර හෙන්ද්‍රික් ජයවීර ඇතුළු මළගිය අය සඳහා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වුණා.
ඒවගේම මෙනුජා ජයවිර දිනයට ඉගෙනීම කටයුතු සාර්ථ කරන්නට ධර්මාබෝධ කරගන්න පාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දේශකයන් වහන්සේලාට නිවන් පූර්ණ වේවා කියලා පාර්ථනා කරනවා. සෙවනය කරන සිරු දෙනාට නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා පාර්ථනා කරනවා. ඉතින් අද දිනේදී මේ සෑමාකාරයකින්ම රැස් කරගත්තා වූ ඒ උදාරතර පුණ්‍ය ධර්මය ඒ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන පේමවති වීරසූරිය ඒ වගේම ජයසේන වීරසූරිය අංජලින් වීරසූරිය ඒ වගේ හෙන්ද්‍රික් ඇන්ජලින් ජයවීර හෙන්ද්‍රික් ජයවීර කියන ඒ මම සියලූම ඒ මිය ගිය ඥාතින් සීපත් කල්ලා අපි මේ පින් අනුමෝදන් කරමු. අතීත සංසාරය පටන් මේ සියලු දෙනා නමින් මිය පරලෝගිය ඒ මියගේ ඥාතින් සීපත් කළ මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මියගේ මව්පියන් ආදී අන්තාඥාතින් නැත්තන් ඒ අයගේ ජීවිත සුවපත් වේවා, සසර ගමන සුවපත් වේවා, ලැබූ ජීවිත අවශ්‍යයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් ලබත්වා ඉතා ඉක්මනින්ම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් ඒ මව්පියන් ආදී ඥාතීන්ට හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මෙනුදා ජයවීර දිනයට ඒ ඉගෙනීම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යන තුන්වන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා. ඉතාමත්ම සිහියෙන් නුවණින් යුතුව ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. බාහිර කරදර බාධාවලට ලක් නොවී අසනීපකම් ආදීට ලක් නොවී අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක 100%ක් සාර්ථක ප්‍රතිඵල ගැනීම සඳහා සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒවගේ මද දිනේදිත් අපි සියලු දෙනා නමින් මිය පරලෝකීය මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සියලු දෙනා නමින් අතීත සංසාරයේ පටන් මේ ජීවිතේ දක්වා මිය පරලෝකීය යම් තාක් ඥාති මිත්‍රාදීන් ඇත්නම් සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නම මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේ මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම ලෝකවාසී සත්වයන්ට අනුමෝදන් කරමු. සියලු සත්වෝ මේ පින දැක අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වේවා. ඒ වගේ මේ කාලයේදී වසංගත රෝගයන් නිසා රෝගාතුරව ඉන්න සියලු ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ ඉක්මනින්ම මේ වසංගත රෝගය දුර වෙලා මනුෂ්‍ය වර්ගයාටම සිත සාන්තිය යහපත උදා වේවා කියලා ආශිර්වාද පවත්වමු. ඒ වගේ මද දිනේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපයුවේ පින්නතුන් හැමදෙනාටමත් ඒ පවුලල සිරු දෙනාටමත් ඒ වගේම දානමාන උපස්ථාන සිද්ධ කරපු ඒ සඳහා අනුග්‍රහය දක්වපු පින්නතුන් හැම දෙනාටමත් නං අයුරින් උපකාර කරපු සෑම දෙනාටමත් ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නතුන් හැම දෙනාටමත් ඒ වගේම පවුලල දූදරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් ඒ වගේම මහා සංඝරත්නයටත් අපි රැස් කරගත්තා මේ උදාරතර පුණ්‍ය ධර්මයානුභව බලෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අනන්ත ගුණානුභව බලෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරු වේවා, සුවපත් වේවා. තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ ලැබේවා කියලා අපි සියලු දෙනාටම ආශිර්වාද පවත්වනවා. සිරු දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. අද නම් සිහිපත් කරපු මව්පියන් ඇතුළු යන්තාක් මිය පරලෝකීය ඥාතීන් ඇත්නම් ඒ සිරුන්ගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයට පත් වේවා. අපි මේ රැස් කරගත් පින අනුමෝදන් වෙලා ඒ අය සුවපත් භාවයට පත් වේවා, නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා කියන හැඟීම ඇති කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
එත්තාවතාච අම්මිහි සබ්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මිහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මිහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බදුක්කා පමුංචතු තුන්වන් ගැනන්තුකුණානු බහ බලින් සිත සාන්තිය හපුරුදා විවා කලාශිරවාදක සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාසතු මාතේ බවත්වන්තරායෝ සුකේදී ගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සබ්බ දම්මානු භාවේන සබ්බ සංගානු භාවේන සදා සොත්ති භවන්තුතේ සාදු සාදු